මම කැමතියි අද ඔයගොල්ලන්ගේ අදට නියමිත ලෙසන්ස් පටන් ගන්න ඉස්සර වෙලා ඔයගොල්ලන්ට පොඩි රිමයින්ඩර් එකක් කරන්න අපේ ක්ලාසස් මේ කියන්නේ ලෙක්චර්ස් වීක් 1 එකේ ඉඳලා වීක් 15 කියලා වගේ මට මතක තියෙන්නේ ඔව් වීක් 15 ඒ ඇත්තටම සති 15ක් තිබුණට සති 13යි කරන්න ඕනේ මොකද සති දෙකක් මට එක සතියක් අසනීප වෙලා තව සතියක් අර ගමනක් ඇදලා මට සති දෙකක් කරන්න බැරි වුණා. අපි මේ දෙක මම ඔෆිස් එකත් එක්ක කතා කරගත්තා අවුරුද්දෙන් පස්සේ ලබන සතියේත් අපේ ක්ලාස් එක තියෙනවා අද 3 වෙනිදා. ලබන සෙන්සුරල් ක්ලාස් එක අවුරුද්දකට පෙර තියෙනවා. ඊට පස්සේ අවුරුද්දෙන් පස්සේ තව දවස් කීපයක් අපිට එකක් හෝ දෙකක් තුනක් කරන්න වෙයි. එතකොට ඒක අපිට කවර් කරන්න පුළුවන්. මම කැමතියි ඔයගලන්ට පොඩි මතක් කිරීමක් කරන්න වීක් 1 ඉඳලා වීක් 15 වෙනකන් අපි මොනවද ඩිස්කස් කරේ මේ වෙනකන් කියන එක පොඩි සමරි එකක් ඔයගලන්ට දෙන්න. ඔයගොල්ලෝ ගාව නෝට්ස් තියෙනවා. අපි ඩිස්කස් කරපුවා ඔයගොල්ලෝ දන්නවා. ඒ වුණාට මම කැමතියි ඔයගොල්ලන්ට පොඩ්ඩක් මතක් කරන්න ඒ සම්බන්ධව. රයිට්. මට කියන්න. ඔයගොල්ලන්ට දැන් අද ක්ලාස් එක පටන් ගන්න ඉස්සෙල්ලා මේ ඩිස්කෂන් එක පටන් ගන්න ඉස්සෙල්ලා මාව පේනවද? මාව ඇහෙනවද? no issue නේ. රයිට්. මේ කන්ෆර්ම් කරන්න. රයිට්. ඔව් රයිට්. හරි ඕකේ. රයිට්. අපි දැන් 22ක් විතර වගේ 19ක් විතර ඉන්න ජොයින් වෙලා. රයිට්. මම කලින් කිව්වාගේ නැවත ඕකේ රයිට් ෆයින්. රයිට්. හරි මම නැවත ඔයගොල්ලන්ට මතක් කරනවා මේ තව සති කීපයක් අපිට කරන්න තියෙන සති වැඩි වුණොත් ලබන සතියයි ඊට පස්සේ අවුරුද්දෙන් පස්සේ සති දෙකක් හෝ තුනක් දවස් 4ක් වගේ තමයි තව අද ඇරුණම තව දවස් 4ක් විතර තමයි අපිට ඩිස්කස් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. කරුණාකරලා මේ දවස් 4ෙත් මෙච්චර දවස් හිටියා වගේ ක්ලාස් එකත් එක්ක ජොයින් වෙන්න. ඊළඟට රිවිෂන් ක්ලාස් අපි මෙහි ඇනවුන්ස් කරයි. රිවිෂන් ඇනවුන්ස් කරනවා පුළුවන් අය ඉන්නවනම් මම බල කරන්නේ නැහැ. රිවිෂන් වලට ජොයින් වෙන්න. මම දන්නේ රිවිෂන් කොහොමද මේ පාර කියන්නේ ඒකත් ඔන්ලයින් කරනවද? ඔන්ලයින් රිවිෂන් ක්ලාසස් ඔන්ලයින් කරනවා කියලා තමයි කියන්නේ. ඒවට කැමති අයට වෙනම ගෙවීමක් කරන්න වෙනවා. ගෙවලා රිවිෂන් ක්ලාස් වලට ජොයින් වෙන්න. මොකද රිවිෂන් එකේ අපි මේ එක්ස්පීඩයිට් කරලා ක්වෙස්චන් පේපර්ස් 3ක් 4ක් 5ක් ඩිස්කස් කරනවා. වේගෙන් කතා කරනවා. ඔක්කොම මුළු සිලබස් එකම කවර් වෙන්න. එතකොට ඒක ඕගොල්ලන්ට තව වටිනවා. මේ කතා කරපු ලෙසන්ස් ඔක්කොම ආයි බ්‍රෂ් අප් කරගන්න පුළුවන්. එතකොට දැන් මම කැමතියි දැන් ඕගොල්ලන්ට මාව දැන් පේනවා ඇහෙනවා. රයිට්. අද අපේ පාඩම් වලට යන කලින් මේ වෙනකම් කරපු ලෙසන්ස් ටික මම පොඩ්ඩක් ඔයාලට සමරයිස් කරන්න කැමතියි. අපේ මේ බැංකු නුවණ මූල්‍ය ආයතන කියන විෂයයටදී. රයිට්. හරි. එතකොට ඕගොල්ලන්ට මතක ඇති වීක් 1 එක. රයිට්. වීක් 1 එක. ඒ කියන්නේ පළවෙනි සතියේ අපි ඕගොල්ලෝ එක්ක සාකච්ඡා කරා. මතක් කරගන්න ඕගොල්ලෝ නෝට්ස් තියෙනවා. ඉන්ට්‍රොඩක්ෂන් එක කියන්නේ හැඳින්වීම. මොකද්ද බැංකු නුවණ මූල්‍ය ආයතන විෂය කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ හැඳින්වීමක්. ප්‍රධාන වශයෙන්ම මූලික වශයෙන්ම මුදල් ව්‍යාපාර පනත, ඒ වගේම බැංකු පනත හා අනිකුත් පනත් එක්ක පොඩි ඒවයි විශේෂ වැදගත්කමක් දරන කොටස් එක්ක මම ඔයගලන්ට පොඩි හැඳින්වා දීමක් කරලා ඒ සම්බන්ධ සාකච්ඡා කරා. ඒ කියන්නේ වීක් 1 එකේ. ඊළඟට ඒකේ අපි කතා කරා මොනවද මොන වගේ වපසරියක්ද මේ විෂයපතයක්ද මේකේ තියෙන්නේ. මේ විෂය ඇතුලේ තියෙන්නේ මොන මොන ඒරියාස්ද අපි කතා කරන්නේ. විශේෂයෙන්ම මුදල් ව්‍යාපාර පනත, ඒ වගේම බැංකු පනත යටතේ වාණිජ්‍ය බැංකු විශේෂ බැංකු වල සම්බන්ධ මොනවාද ඒගොල්ලන්ගේ ප්‍රධාන කටයුතු මොනවද කියන ඒ පිළිබඳ අපි සංක්ෂිප්තව කතා කරා. සංක්ෂිප්ත වුණත් තරමක දිග නෝට් එකක් කියලා ඔයගලන්ට මතක ඇති. ඊළඟට වීක් 2 එකේ ෂෙයා මාකට් සර්විසස් කියලා කියන්නේ කොටස් වෙළඳපොළ සේවා විතර මම නෝට් එකක් එව්වට ඒක ඇත්තටම තියන් ඉඳලා මම ඒක කතා කරේ ගිය සතියේ. ගිය සතිය හා පිටිසක් තමයි මේ නෝට් එක කතා කරේ. අනිකුත් කොටස් වෙළඳපොළ මධ්‍යම තැන්පතු ක්‍රමය ආදී සටහන් එක්ක නෝට්ස් එක්ක ඒක කතා කරේ. ඒක දෙවෙනි සතියේ. තුන්වෙනි සතියේ අපි ඔයගලන්ට ලැබෙන්න සලස්සලා තියෙනවා ලියාපදිංචි මූල්‍ය සමාගම්, ඒ වගේම විශේෂ කල්බදු සමාගම්, ඒ වගේම මොනවද ලීසින් බිස්නස් කියන්නේ, මොනවද බැංකු නුවණ මූල්‍ය ආයතන මගින් ලබා දෙන ක්‍රෙඩිට් ෆැසිලිටිස් මොනවද, ඒ වගේම බැංකු නුවණ මූල්‍ය ආයතන ලබා ගන්න තැන්පතු පහසුකම් මොනවද, يعني ත්‍රිකිරීම්, කාලීන තැන්පතු, ටයිම් ඩිපොසිට්ස්, ඒ වගේ දේවල්. ඒ වගේම ඒවෙන් ගන්න පුළුවන් ක්‍රෙඩිට් ෆැසිලිටි, පර්සනල් ලෝන් වෙන්න පුළුවන්, ඕනින් වෙන්න පුළුවන්, ඊළඟට කල්බදු වෙන්න පුළුවන්, වෙනත් ව්‍යාපාරික ණය වෙන්න පුළුවන්. ඒ ආදි වශයෙන් ඒගොල්ලන්ගේ ක්‍රෙඩිට් ෆැසිලිටිස් මොනවද කියලා අපි කතා කරා. ඊළඟට මම මේ කතා කරන තුන්වෙනි සතියේ වීක් 3 එකේ මුදල් සමාගම් කියන්නේ මොනවද කියන එක. ඒ කියන්නේ කෙටි හැඳින්වීමක් මුදල් සමාගම් පිළිබඳ විශේෂයෙන්. ඊළඟට කල්බදු සමාගම්, ලීසින් බිස්නස් එක කියන්නේ මොකද්ද? ඊළඟට මොනවද මේවායින් ලැබෙන ක්‍රෙඩිට් ෆැසිලිටිස්, ණය පහසුකම්. මොනවද මේගොල්ලන් ගාව තියෙන බැංකු නුවණ මූල්‍ය ආයතන විශේෂයෙන් කල්බදු සමාගම් වෙන්න පුළුවන්. නැත්නම් මේ තැන්පත් ගන්න ඒගොල්ලෝ ඇත්තටම මුදල් සමාගම් වල සහ අනිකුත් මූල්‍ය ආයතන වල පහසුකම්, ඩිපොසිට් ෆැසිලිටිස් මොනවද?
ඊළඟ යුනිටි ට්‍රස්ට්, ඒකක භාර, ඉන්ෂුරන්ස්, ඩිපොසිට් ඉන්ෂුරන්ස්, ප්‍රයිමරි ඩීලර්ස්, ප්‍රාථමික අලෙවිකරුවන්. ඊළඟට nature of the non bankers, ඒ කියන්නේ බැංකු නොවන මූල්‍ය ව්‍යාපාරවල ස්වභාවය. ඊළඟට risk of finance companies, all financial institution face මොනවද ඒගොල්ලෝ මුණ දෙන අවදානම් වර්ග මොනවද? ඒ කියන්නේ මුදල් සමාගම් සහ අනිකුත් සමස්තයක් වශයෙන් අනිකුත් මූල්‍ය ආයතන පවා මේ අවදානම් වලට මොනවද අවදානම් වර්ග? ඒ කියන්නේ ණය අවදානම් වෙන්න පුළුවන්. මේ ඊළඟට ඒක මෙහෙම අවදානම් වෙන්න පුළුවන්. දෘෂ්ටිල අවදානම් වෙන්න පුළුවන්. ඒ වගේ අවදානම් වර්ග මොනවද කියලා අපි ඒවා ගැන කෙටියෙන් තියෙන සටහනක් ඒ හැම දෙයක් ගැනම ආවරණය වෙන කෙටියෙන් කතා කරන නෝට් එකක් මම week 3 වල ඕගොල්ලෝ එක කතා කරා. right? ඊළඟට ඒකේ එදාම ඒ සටහනත් එක්කම අපි කතා කළා මුදල් ව්‍යාපාර පනත FBA, Finance Business Act and unauthorized finance, අනවසර මුදල් ව්‍යාපාරය. මුදල් ව්‍යාපාර පනත ගැන අපි කතා කරා. ඒකේ තියෙන මොනවද විශේෂ දේවල්, අඩංගු වෙන දේවල්, ඒකේ හැටියට අනවසර මුදල් ව්‍යාපාර කියලා අපි හඳුනගන්නේ මොනවද? ඒ වගේ තියෙන සීමාවන් මොනවද? ඒ ආදී දේවල් කතා කරා. ඊළඟට ඒක ඇතුළෙම අපි කතා කරා ওই තුන්වෙනි සතිය වගේම සහ ඊට පස්සේ සතිය දක්වා සමහර ගමන් කරන්න තියෙන සාකච්ඡාව බැංකු නොවන ආයතන වර්ගීකරණය. ඒ කියන්නේ ෂැඩෝ බැංකින් කියන්නේ මොකද්ද? right? ෂැඩෝ බැංකින් කියන්නේ මොකද්ද? ඡායා බැංකු ක්‍රමය. ඒක මොකද්ද අපි අදහස් කරන්නේ? ඒතර ඒක අයිගන අපි කතා කරා. ඊළඟ කොමර්ෂල් බැංක්, ඒ කියන්නේ වාණිජ්‍ය බැංකු, ස්පෙෂලිස්ට් බැංක්, විශේෂිත බැංකු, විශේෂිත මුදල් ව්‍යාපෘති මුදල් සමාගම්, විශේෂ කල්බත් සමාගම්, රක්ෂණ ආයතන, සුරකුප්පත්තා විනිමය කොමිෂන් සභාව, පෙන්ෂන් ෆන්ඩ්ස්. අපේ දීර්ඝ පාඩම් දෙක තාම කතා කරන්න හම්බුනේ. ඒ දෙකත් අපි ඉස්සරහට කතා කරන්න ඕන. පෙන්ෂන් ෆන්ඩ්ස්. ඊගොඩ කෝපරේට් ඩෙවලොප්මන්ට්, සමපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව. ඒ ආදී වශයෙන් ඉතා කෙටියෙන් සංක්ෂිප්තව මේවා ගැන සටහනක් අපි කතා කරලා ඕන මතක ඇති. right? ඒ තුන්වෙනි සතියේ week 3 වල අපි ඔය ටික කතා කරලා තියෙනවා. මම හිතන්නේ මේ සතියේ කතා කරන දරන අපි ඊළඟ සතියේ හරි ඊටු ටික කතා කරලා ඇති. එතකොට මේ ටික අපි මේ වෙනකොට කියන්නේ මේ තුන්වෙනි සතිය වෙනකොට කව කරලා තියෙනවා. right? මතකද ඔයගොල්ලන්ට? දැන් මම මේ කියන්නේ ඔයගොල්ලෝ එක සාකච්ඡා කරපුවා. right? ඔයගොල්ලෝ එක සාකච්ඡා කරපුවා. මතකද මේවා අපි කතා කරා ඔයගොල්ලෝ එක. right? මේ වගේ මොනවද ලක්ෂණ, මොනවද මේමයි ස්වභාවය, කෙටියෙන් නමුත් අවශ්‍ය කරන කරුණු ඔයගොල්ලන්ට කතා කරලා තියෙනවා මේවා සම්බන්ධව. right? ඔයගොල්ලන්ගේ විෂයට සම්බන්ධ මාතෘකාව. right? ඊළඟ හතරවෙනි සතිය. හරිද? හතරවෙනි සතිය ඔයගොල්ලන්ට මම එව්ව නෝට් එක පරාට එක්සිකියුෂන්. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ පරාටේ බලය. පරාට එක්සිකියුෂන් ඉන් ශ්‍රී ලංකා. හරිද? එතකොට මේකේ මොකද්ද මේ පිළිබඳ හැඳින්වීම මොකද්ද පරාටේ බලය කියන්නේ? ඊට පස්සේ ඕපන් ඉකොනොමික් පොලිසිස් එක්ක කොහොමද පරාටේ බලය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ? මේ කොහොමද මේකේ තියෙන වැදගත්කම? ඒ කියන්නේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති එක මේක ඉස්සරහට ආපු විදිය. ඊළඟට ස්පෙෂල් ඩෙප් රිකවරි ඇක්ට්. ඒ කියන්නේ ණය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනත ගැන අපි කතා කරා. right? ඊට පස්සේ ඊළඟට ඒ නෝට් එක ඇතුලේ පරාටේ බලය. ඒ වගේම මේකේ තියෙන මේ විශේෂයෙන්ම මේ ණය අවදානම. right? ඒ කියන්නේ effective recovery process. ඒ කියන්නේ කාර්යක්ෂම ණය ආපසු අය කර ගැනීමේ ක්‍රියාවලියක් මගින් ලැබෙන ඵල ප්‍රයෝජන මොනවද? ඒ කියන්නේ මූල්‍ය ආයතන වලට වෙන්න පුළුවන්. බැංකු හෝ මුදල් සමාගම් හෝ කල්බ සමාගම් හෝ අනිකුත් මූල්‍ය ආයතන වෙන්න පුළුවන්. ඒ වගේම ඒවත් එක්ක ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්ට ඇතිවෙන පහසුව වාසිය මොනවද? ඒ කියන්නේ කාර්යක්ෂම ණය ආපසු අය කර ගැනීමේ ක්‍රියාවලියක් තුලින් ලැබෙන කරුණු වශයෙන් මම කතා කරා. මතක ඇති නෝට් එක ඇතුලේ. right? ඒව ගැන හොඳින් කියවලා ඔයගොල්ලෝ නැවත කියවලා විභාගයට පෙර අවබෝධ කර ගැනීම අවශ්‍යයි. ඒවා ඔය තැන්වල නුනත් වෙනත් ආකාරයක ප්‍රශ්නයක් ආවත් මේ විෂය වෙන්න පුළුවන්. මේ සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් වෙන්න පුළුවන්. වෙනත් විෂය වෙන්න පුළුවන්. උගලන්ට ඒ කරුණු වැදගත් වෙන්න පුළුවන්. right? ඉතින් ඒවා විශේෂ අවධානයෙන් කියවන්න. ඊට පස්සේ ඒ හතරවෙනි සතියේම COVID-19 ගැන. right? COVID-19 ගැන. ඒ කියන්නේ මේ අපි දැන් දන්නවා මේ ලෝකේ පුරාම ව්‍යාප්ත වෙච්ච මේ වසංගත තත්ත්ව රෝග තත්ත්ව තියෙනවා. ඒකේ ඇතිවෙච්ච බලපෑම, ඒකේ ලංකාවට බලපාපු ආකාරය සහ ඒ සඳහා ගත ක්‍රියාමාර්ග ආදී වශයෙන් දීර්ඝව සවිස්තරාත්මකව සටහනක් මම ඔයගොල්ලන්ට කතා කරා. මොකද ගොඩක් වෙලාවට මේ ආසන්නතම සිදුවීම් නිසා
ඒව ආශ්‍රයෙන් උනත් ඔයගලෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒව කොහොමද මුදල් හා බැංකු ක්‍රමයට ආර්ථිකයට කොහොමද බලපාන්නේ කියන එක සමහරට ඒ ආශ්‍රයෙන් ප්‍රශ්න අහන්න ඉඩ තියෙනවා. ඒ වගේ බලපෑම කොහොමද? ණය අපසු අය කරගෙන සම්බන්ධ බලපෑම කොහොමද? ඒව සම්බන්ධ ගත්ත ක්‍රියාමාර්ග මොනවද? ඉදිරි කටයුතු කොහොමද? way forward. ඊළඟට මේවයි ආර්ථික ඵල විපාක, economic impact. ඒ ආදී දේවල් අපි මේ යටතේ කතා කරා. ඒක ඔයගලන්ට මතක ඇති. 4 වෙනි සතියේ. right? ඒකම ඒ සතියෙම සහ ඒ ආසන්නයේ අපි කතා කරා informal lending business regulation in Australia. කියන්නේ අවිධිමත් ණය දීමේ ව්‍යාපාර රෙගියුලේට් කිරීම සම්බන්ධ, කියන්නේ නියාමනය කිරීම සම්බන්ධ ලංකාවේ අද පවතින තත්ත්වය. ණය දීම මුදල් ව්‍යාපාර නෙවෙයි. දැන් ඔයගොල්ලෝ මම හොඳට පැහැදිලි කරලා දීලා තිනවා මීට කලින්. මම හිතන්නේ ඔයගොල්ලෝ මේක අවබෝධය තියෙනවා. මුදල් ව්‍යාපාරයක් කියලා අපි හඳුන්වන්නේ මොකද්ද? ඒ කොහොමද මුදල් ව්‍යාපාර පන්ති මුදල් ව්‍යාපාරයක් කියලා ඩෙෆිනිෂන් එකට වැටෙන්නේ කොහොමද කියලා. ඒ වගේ මුදල් ව්‍යාපාරයක් නුනත් මුදල් ණයට දෙන ව්‍යාපාර තියෙනවා ලංකාවේ. ලෙන්ඩින් විතරක් කරනවා. ඒතර අන්න ඒ වගේ ඉන්ෆෝමල් ලෙන්ඩින් බිස්නස්. ඒ කියන්නේ අවිධිමත් මුදල් ණයට දීමේ ව්‍යාපාර ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒවා නියාමනය කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකා මහ බැංකුවත් කියන්නේ රජයත් ප්‍රතිපත්ති සම්පාදකයන් මේ වෙනකොට හඳුනගෙන තියෙනවා. ඉතින් ඒක සම්බන්ධ ලිපියකුත් මම ඔයගොල්ලත් එක්ක සාකච්ඡා කරා. ඒකෙදි මොකද්ද මේ නියාමනය කිරීම අදහස් ගන්න මේගොල්ලෝ? ඒ වගේම මේකෙදි ඇති වෙන තත්ත්වයන්. එතකොට ඒ වගේම විශේෂයෙන්ම මේ දැන්ට නීතියක් හැටියට තියෙනවා මම සාකච්ඡා කරන ඒගොල්ලෝ එක්ක මයික්‍රෝ ෆයිනෑන්ස් ඇක්ට් එක. ශුද්ධ මූල්‍ය පනත. ඒකේ තියෙන අඩුපාඩු. ඒ ශුද්ධ මූල්‍ය තියෙන පනත තියෙන අඩුපාඩු සම්පූර්ණ කරගෙන කොහොමද ඉස්සරහට මේක යාවත්කාලින කරන්නේ, මේක ස්ට්‍රීම්ලයින් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ මේ සටහන ඇතුලේ සාකච්ඡා කරනවා. ඒ නිසා ඒව ගැන වර්තමානයට අදාළ ඒ වගේම අනාගත සඳහා බලපාන මාතෘකා නිසා මේවා විශේෂයෙන් කියවලා අවබෝධයෙන් ඉන්න අවශ්‍යයි ඔයගොල්ලෝ හැමදෙනෙක්. right? ඒක මම කතා කරේ 4 වෙනි සතියට අදාළව. right? ඊට පස්සේ 5 වෙනි සතියේ. right? 5 වෙනි සතියේ කතා කරා payment and settlement system in Sri Lanka. ලංකාවේ ගෙවීම් හා පියවීම් ක්‍රමය සමග දැන් මේ සති 4ක් යනකම් කතා කරපුවා මම මේ වෙනකම් කතා කරා. දැන් මේවා ගැන ඔයගලන්ට මොකද කියන්න තියෙන්නේ? මට රෙස්පොන්ස් කරන්න. දැන් මේවා අහගෙන දින්නේ ඔයගොල්ලෝ මේවා ගැන අවධානයෙන් දින්නේ. මම මේ කතා කරනවා දැන් සති 4ක් වෙනකම් මුල් පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි week 4 වෙනකම් ඩිස්කස් කරපුවා. ඔයගලන්ට සමරයිස් කරන එක මම මේ කරන්නේ. මොකද නැවත සීපත් කරනවා. මොකද මේ හැම එකක් ගැනම සටහන් සාකච්ඡා කරපු දේවල් ඔයගොල්ලෝ ගාව තියෙනවා. සටහන් තියෙනවා. මම ඒවා සම්බන්ධ සමහර අවස්ථාවල ප්‍රශ්න පවා දුන්නා. ඒවට උත්තර ලියන හැටිත් මම කියලා දුන්නා. ඒවා දින අපි ඉදිරියට ප්‍රශ්න සාකච්ඡා කරනවා මේ සම්බන්ධව. right? මට රෙස්පොන්ස් කරන්න. දැන් මුලින් ඉඳලාම පන්ති වල මේ පාඩම් වල හිටපෑට මේ ගැන අවබෝධයක් තියෙනවා. right? සති 4ක් දක්වා මම දැන් ඔයගලන්ට මතක් කරා මොනවද අපි කතා කරේ කියලා. right? මෙතන ඉන්න හැමෝම වගේ මුලින් ඉඳලාම ඉන්නේ නැද්ද? දැන් මේ සටහන් ඔයගොල්ලෝ ගාව තියෙනවද? ඔයගොල්ලෝ මේවා කියවමින් ඉන්නවද මේ දවස්වල? විශේෂයෙන් මතක තියාගන්න මේ සටහන් කියවීම තුළ ඔයගලන්ට බැංකු නොවන මූල්‍ය ආයතන විෂය පමණක් නෙමෙයි සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් විෂයටත් උත්තර ලියීම සඳහා අවශ්‍ය කරන අනුබලය, උදව්ව, උපකාරය, ආධාරය ලැබෙනවා. මොකද මේ වගේ ලෙසන්ස් ඒ විෂය තුලක් තියෙනවා සහ මේ වගේ ප්‍රශ්න සිමිලර් ක්වෙස්චන්ස් ඒවයිත් එනවා. right? රෙස්පොන්ස් කරන්න ඕගොල්ලෝ බලන්න. මොකද කියන්නේ? right? මම අහගෙන දින්නේ. මේ කියනවා අහගෙන දින්නේ. මම මේ පොඩි මතක් කිරීමක් කරන්න ඕගලන්ට මොනවද අපි මේ වෙනකන් කතා කරලා තියෙන්නේ කියලා. right? දැන් අපි සති 4ක් වෙනකන් කතා කරා. 5 වෙනි සතියේ. right? 5 වෙනි සතියේ මම කිව්වා payment and settlement system in Sri Lanka. ගෙවීම හා පියවීම ක්‍රමය. ලංකාවේ ගෙවීම හා පියවීම ක්‍රමය. මේක යටතේ ලංකා ක්ලියර් කියන්නේ මොකක්ද? common ATM එක. CAS. e-wallet, e-money. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික මුදල් පසුම්බිය. ඉලෙක්ට්‍රොනික විද්‍යුත් මුදල්. ඊළඟට common electronic fund transfer CEFT. ඊළඟට cyber security risk එක. ඒ කියන්නේ cyber security risk එක ගැන මම කතා කරා. ඊළඟට payment card. දැන් තාම පාඩමක් තියෙනවා අපි ළඟ credit card ගැන. අපි ඒක කතා කරනවා payment card. ඒ කියන්නේ පොදුවේ. ඊළඟට fund transfers. ඒ කියන්නේ මුදල් පැවරුම් ක්‍රම. ඒ කිව්වම ඔයගොල්ලෝ දන්නවා RTGS වෙන්න පුළුවන්, SWIFT වෙන්න පුළුවන්, SWIFT වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන්. ඊළඟට mobile cash. ඊළඟට check imagine and transaction system. කියන්නේ
චෙක්පත් නිෂ්කාශනය කිරීමේ නව ක්‍රමය RTGS ස්ලිප්ස් ඊළඟට ඒ එක්කම මේ ගෙවීම අපීම් සම්බන්ධ CBSL එක සෙන්ට්‍රල් බැංකුවේ රෝල් එක CBSL රෝල් of payment and settlement system regulatory mechanism නියාමන ක්‍රමවේදයක් මේව සම්බන්ධ මේ ගෙවීම අපීම් ක්‍රමය නියාමනය කිරීම සම්බන්ධ වෙන ක්‍රමය ඒ ආදී කාරණා අපි ඒ පාඩම තුල පස්වෙනි සතියේ කතා කරා right right ඒ ගැන කතා කරා right හරි ඊට පස්සේ 6 වෙනි සතියේ payment and settlement system එක සම්බන්ධවම national payment mechanism and other payment related common payment switch වගේ දේවල් ගැන අපි ප්‍රධාන මාතෘකාව වුණේ එක ජාතික ගෙවීම් mechanism එක ඒ කියන්නේ වැඩපිළිවෙල ජාතික ගෙවීම් පද්ධතිය සහ අනිකුත් ගෙවීම් වලට සම්බන්ධ payment switch right මේකෙදි common ATM switch එක CAS එක common electronic fund transfer switch එක අපි කියනවා EFTS එක common POS switch එක point of sale switch එක shared ATM switch එක ඒ වගේම common mobile switch එක right COMBS කියලා ඒ වගේ ඒ දේවල් ගැන අපි වෙන වෙනම විශේෂයෙන් සඳහන් කළා ඒ ගැන සාකච්ඡා කළා ඔයගලන්ට මතක ඇති right ඊළඟට ඒ වගේම services obtained from මේ මොනවද මේවයින් ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවද right ඒ කියන්නේ අත් වශයෙන්ම මේ වාසනාගත තත්ත්වයන් මේව රෙගියුලේෂන් නියාමනය කරන්නේ කොහොමද මේක ඔපරේෂනල් මෙකනිසම් එක කොහොමද සමාජිකත්වය ගන්නේ කොහොමද මේවෙන් ලබා ගන්න පුළුවන් සේවාවන් මොනවද කියලා ප්‍රධාන වශයෙන් දෙකක් ගැන common ATM switch එකත් common electronic fund transfer switch එක ගැන අපි වෙන වෙනම කතා කරා මේවට අදාළව අපි නිකුත් කරලා තියෙනවා ශ්‍රී ලංකා මහා බැංකුව guidelines right operational guideline 2013 අංක 1 දරන operating guideline එක ගැන මම කිව්වා 2014 අංක 1 දරන payment guideline එක ගැන මම කිව්වා charges ගැන කිව්වා ඒ ඔක්කොම සවිස්තරාත්මකව ඒ සටහන් වල ඇතුල් වෙලා තියෙනවා මම මේ මතක් කරන්නේ ඔයගලන්ට කතා කරපුවා summary එක right ඊළඟට මේ පාඩම ඇතුලේ අපි කතා කරා මේ වගේ කොහොමද මේ ස්විච් වල common switch වල මේ ATM switch එක වෙන්න පුළුවන් common electronic fund transfer වෙන්න පුළුවන් කොහොමද මේ වගේ membership එක ගන්න මේ regulate කරන්නේ කොහොමද මම කලින් කිව්වා 2014 අංක 2 දරන operating guideline එක 2015 අංක 1 දරන service charges guideline එක operational guidance ආදී වශයෙන් ඒ දේවල් අපි කතා කරා 6 වෙනි සතිය තුල right 6 වෙනි සතිය තුල ඒවා අපි කතා කරා ඒක සවිස්තරාත්මකව ප්‍රමාණවත් සවිස්තරාත්මක තොරතුරු ඕගොල්ලෝ අතේ දැන්ට තියෙනවා. ඒ නිසා මේක බැංකු නෝන මූල්‍ය ඇතන විෂය වෙන්න පුළුවන්. මේ ආශ්‍රිත ප්‍රශ්නයක් survey of financial වෙන්න පුළුවන්. ආවොත් ඊටාම නිවැරදි ලෙස ඊටාම සාර්ථක ලෙස උත්තරයක් ලියන්න ප්‍රමාණවත් කරුණු ඕගොල්ලෝ ගාව තියෙනවා. මේ අපි පහුගිය ප්‍රශ්න පත්‍ර කතා කරද්දී ඕගොල්ලෝ පෙනෙයි කොහොමද මේ ආශ්‍රයෙන් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන් මේ ලෙසන් එක මේ payment and settlement system in Sri Lanka කියන එක විශේෂ අනිත්‍යවත් වැදගත් විශේෂ වැදගත්කමක් ගන්නවා මොකද මේ ආශ්‍රයෙන් මේ විෂයන් දෙකේම ප්‍රශ්න අහනවා ඒ නිසා ඔයගොල්ලෝ විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි ඊළඟට 7 වෙනි සතිය right 7 වෙනි සතිය cooperative movement සෞම්පකාර ව්‍යාපාරය ලංකාවේ rural bank regulation ඒ සම්බන්ධ මම ඒ පාඩම ඉවර කරලා තියෙනවා deposit mobilization and lending තැන්පත් ලබා ගැනීම ග්‍රාමීය බැංකුව ඒ වගේම ණය ලබා දීම ඒ සම්බන්ධ cooperative rural banks community based දිවිනැගුම bank ඒ කියන්නේ ප්‍රජාමූල දිවිනැගුම ප්‍රජාමූල බැංකුව ඒව ගැන මම කතා කරා right objective of these banks මේ වගේ අරමුණු මොනවද right powers of this bank ඒ කියන්නේ මොනවද මේවා තියෙන බලතල මේ වගේ අරමුණු මොනවද ඊළඟට central bank එක මේ සම්බන්ධව මොනවද මේ සෙන්ට්‍රල් බැංක පැත්තෙන් වෙන මැදිහත් අතර සෙන්ට්‍රල් බැංක මේවට මැදිහත් වෙන්නේ නැති තරම් මොකද සෞම්පකාර ව්‍යාපාරේ ග්‍රාමීය සෞම්පකාර ග්‍රාමීය බැංකු ඒ වගේම අනිකුත් මේ දිවිනැගුම බැංකු වලට වෙනම නීතිමය අනපනක් තියෙනවා ඒවයින් ඒ සම්බන්ධ ක්‍රමවේදයන් හදලා තියෙනවා කොහොමද නියාමනය කරන්නේ කොහොමද අධීක්ෂණය කරන්නේ කොහොමද විගණනය කරන්නේ කවුද මේවා ගැන බලන්නේ ආදී වශයෙන් කාරණා ඊළඟ වෙනම ශ්‍රී ලංකා මහා බැංකුව ගැන මම වෙනම කුඩා කොටසක් කතා කරා වෙන සටහන ඇතුළෙම ඒ විශේෂයෙන්ම මේකෙදි
ප්‍රයිමරි ඩීලර්ස් ප්‍රාථමික අලෙවිකරුවන් ඒගොල්ලන්ගේ නියාමනය ඒ කාරණා ගැන කතා කරා. ඒ වගේම ඔය 7 වෙනි සතියේ පෝන් බ්‍රෝකින් ඕඩිනන්ස් ඒ කියන්නේ උකස් ආඥා පනත ඒව ගැන කතා කරා. පෝනින් සම්බන්ධ PowerPoint එකක් මම ඔයගලන්ට වෙනම කතා කරා. PowerPoint එකකින් වෙනම කතා කරා. මතකයි. ඒ කියන්නේ 7 වෙනි සතියේ right up to week 7 එනකන් දැන් මම මොනවද කරලා තියෙන්නේ කියලා ඔයාලට කතා කරා. right ඔයගොල්ලෝ පාඩමත් එක්ක ඉන්නවද? මේ අහගෙන දින්නේ right clear to you all clear දැන් අපි පාඩම් පටන් ගත්තේ නෑ තාම සමහරව එක්සිට් වෙනවා මට පේනවා දැන් මේ අපි කතා කරපුවම නැවත කතා කරන නිසා සමහරව හිතනවා වැඩක් නෑ මේක අහගෙන ඉන්න ඕනේ නෑ කියලා නමුත් මේ යම් අදහසක් ඇතුව මම කියන්නේ දැන් මොකද ඊට පස්සේ මම ඔයගොල්ලොත් එක්ක පටන් ගන්නවා කතා කරන්න මම ඒවල තියෙන ප්‍රශ්න ටික හැබැයි මම උත්තර දෙන්නේ නෑ දැන් ප්‍රශ්න විතරයි ඒවල තියෙන්නේ උත්තර පස්සේ වන්නේ ඒවයි මම පොඩි මග පෙන්වීමක් කරනවා ප්‍රශ්න වලට සාර්ථක උත්තර තනියම හොයාගන්න. පස්සේ උත්තර ටික දෙනවා විභාගයට කලින්. ඉතින් ඒ නිසා මේ එක්සිට් වෙනාට මතක තියාගන්න මේ දැන් නිකන් මේ සමර් එක කතා කරන්න හිතන්න එපා මේ පාඩම් කරලා ඉවරයි. අපි වැඩ කරලා ඉවරයි කියලා. අපි තව පාඩම් කීපයකුත් තියෙනවා අපිට කරන්න. ඒ වගේම මම මේ මතක් කිරීම ගන්න විශේෂ හේතුවක් ඇතුව. right? 8 වෙනි සතියේ. 8 වෙනි සතියේ අපි කතා කරා government securities කියන්නේ රාජ්‍ය සුරකුම්පත්වල ආයෝජනය කිරීම. සහ ඒව සම්බන්ධ කටයුතු මොනවද කියන එක පිළිබඳව කියන්නේ රජයේ සුරකුම්පත් වෙළඳපොළ සම්බන්ධව අපි 8 වෙනි සතියේ කතා කරා. එතකොට මේ ඒ සම්බන්ධ ඒ වගේ මම එව්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන මේ සුරකුම්පත් මේ රාජ්‍ය සුරකුම්පත් නිකුත් කිරීම සඳහා පළ කරන ලබන දැන්වීම CBSL notice to public. ඒ කියන්නේ 2029 30 දෙවුල මේ notice එකක් මම එවෙලාදී. ඊළඟට list of licensed finance companies ඒ කියන්නේ ලියාපදිංචි මූල්‍ය සමාගම් වල ලයිස්තුවක් ඒ දිනේට ඒ වගේම ලියාපදිංචි කල්බල් සමාගම් වල ලයිස්තුවක් ඒවල තියෙනවා ඒ කවද්ද 8 වෙනි සතියේ ඒ එකම ඔය සමුපකාර ව්‍යාපාරයේ ඒ වගේම දිවිනැගුම බැංකු සහ මේ ඊළඟට මොනවද උකස් පනත සහ ඒ සම්බන්ධ PowerPoint එකකින් ඒ අදාළ කරුණු කතා කරලා තියෙනවා 9 වෙනි සතියේ week 9 statistic table of CBSL annual report මහා බැංකුව වාර්ෂික වාර්තාවේ ඔයගොල්ලන්ගේ මේ විෂයට අදාළ වන්නා වූ වැදගත් තොරතුරු ඇතුළත් data tables දත්ත සටහන් කීපයක් මම සාකච්ඡා කරා මම හිතන්නේ මේ සතියේ ඒ පැය කීපෙම අපිට ගත වුණා ඒක සාකච්ඡා කරන්න මොකද ඒවා ඉම්පෝටන්ට් ඒවා දත්ත කිව්වම ඒවෙන් යන ට්‍රෙන්ඩ් එක මොකද්ද මම විශේෂයෙන් එදා කිව්වා ඒවා නිකන් කටපාඩම් කරන්න නෙමෙයි ඔයගොල්ලන්ට දුන්නේ ඒ යන ට්‍රෙන්ඩ් එක ඒ කියන්නේ යන පිළිවෙල මොකද්ද ඒවෙන් අපිට දෙන පණිවිඩය මොකද්ද සහ අපි ඒවෙන් දැනගන්න ඕන කාරණා මොනවද කියලා මම ඔයාලට සමරයිස් කරලා කතා කරනවා right කතා කරා ඊට පස්සේ 9 වෙනි සතියෙන් පස්සේ අපිට 10 වෙනි සතියේ කරන්න බැරි වුණා මොකද මගේ අසනීප තත්ත්ව නිසා මම ඊට පස්සේ 11 වෙනි සතියට 9 වෙනි සතියෙන් පස්සේ අපි 11 10 වෙනි සතිය කරේ නෑ 11 වෙනි සතිය ඒකෙදි unauthorized finance business ඒ කියන්නේ අනවසර මුදල් ව්‍යාපාරයන් හා මුදල් ව්‍යාපාර පනත සම්බන්ධ මම කරා ඔයගොල්ලන්ට ඒ කියන්නේ ෆ්‍රීසිං ඕඩර් එක ඒ කියන්නේ අත්හානම් කිරීමේ නියෝගය ඒ වගේම පිරමීඩ් ව්‍යාපාර ඒ වගේ දේවල් ගැන අපි කතා කරා ඒ වගේම ඒ සටහනත් එක මම කතා කරා ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් තාම අපි මේ පාඩම කරලා නැහැ ඔයගොල්ලන්ට ජාත්‍යන්තර ඒ කියන්නේ 2008 9 7 8 9 කාලේ ඇති වෙච්ච ගෝලීය මූල්‍ය අර්බුදේ ගෝලීය මේ ඒ අර්බුදේ ඒ ග්ලෝබල් ෆයිනෑන්ෂියල් ක්‍රයිසිස් ඉම්පැක්ට් ටු ලෝකල් ෆයිනෑන්ෂියල් මාකට් අපේ ලංකාවේ මූල්‍ය වෙළඳපොළට මේක බලපෑවේ කොහොමද කියන කොටස විතරක් මම ඒ සටහන තුළ ඔයගොල්ලොත් එක කතා කරලා දෙනවා ඔයගොල්ලෝ මතක් කරගන්න කියවන්න සටහන ඔයගොල්ලෝ ගාව තියෙනවා ඊළඟ ඔය සති 11 වෙනි සතියේ 12 වෙනි සතියේ හරි 12 වෙනි සතියේ අපි කතා කරා ෆයිනෑන්ෂියල් මාකට් සපෝටිං සර්විසස් මුදල් වෙළඳපොළ සම්බන්ධ උපකාරක සේවාවන් ඔයගොල්ලන්ට මතක ඇති ආබිට්‍රේෂන් ඒ වගේම හෙජින් ඒ වගේම ස්පෙකියුලේෂන් ෆයිනෑන්ෂියල් බ්‍රෝකරින් ඊළඟ ක්‍රෙඩිට් රේටිං අන්ඩර්රයිටිං ප්‍රාරක්ෂණ ආදී පාඩම් ඒ මාතෘකා වෙන වෙනම මම ඔයගොල්ලන්ට සාකච්ඡා කරා ඊළඟට issue managers නිකුත් කළමනාකරන ණය කළමනාකරණය ඒ කියන්නේ factoring සුරකුම් හුමාරු exchanges security deposits තැන්පතු ආයතන තැන්පතු මේ සුරකුම් තැන්පතු ආයතන credit guarantee system in Sri Lanka ඒ කියන්නේ ණය අප ආවරණ ක්‍රමය ශ්‍රී ලංකාවේ ණය අප ආවරණ ක්‍රමය ඒ සම්බන්ධ තොරතුරු සම්පූර්ණයෙන්ම ඔයගොල්ලෝ එක කතා කරා ඒ වගේම 12 වෙනි සතියේ ඒ කියන්නේ fund transfer services මුදල් හුමාරු කිරීමේ සේවාවන් මේවා ඊට කලිනුත් කතා කරා SWIFT කියන එක Society for Worldwide Telecommunication කියන එක ජාත්‍යන්තර මුදල් පැවරුම් ක්‍රම ඒ වගේම SLIPS
අන්තර්බැංකු මුදල් පැවරීමේ ක්‍රමය, ඒ වගේම RTGS real time gross settlement එක, ලංකා ක්ලියර් ආයතනය, හවාලා උණ්ඩායි වගේ අනිකුත් ක්‍රම ඒ ආදී සවිස්තරාත්මකව ඒවා කතා කරා. ඊළඟට එදාම අපි ඒ සතියේම ඉන්ෂුරන්ස් බිස්නස් රක්ෂණ ව්‍යාපාර සම්බන්ධ සටහන කොල්ල කතා කරලා තිනවා. ඒක ඇතුලේ මොකද්ද මේ ඉන්ෂුරන්ස් රෙගියුලේටරි කමිෂන් රක්ෂණ නියාමන කමිෂන් සභාව කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ බලතල මොනවද? රයිට්. ඊළඟට long term insurance දීර්ඝකාලීන රක්ෂණය. ඊළඟට අන්තික තමයි general insurance සාමාන්‍ය රක්ෂණය. ඒවා වෙනස්කම් මොනවද කියන එක අපි කතා කරලා පැහැදිලි. ඊළඟට එදාම hire purchase agreement. ඒ කියන්නේ අපි කියන්නේ leasing කියන්නේ කල්බදු, hire purchase කියන්නේ ඒ කියන්නේ සිංහල වචන මට එකපාරට එන්නේ නැහැ. hire purchase. ඒ hire purchase කියන්නේ leasing වගේම තව product එකක්. ඒක ඇවිල්ලා ඒක ආවරණය කරන්නේ අතර වෙනම නීතිමය තත්ත්වකින් leasing වලට leasing act එක තියෙනවා. කල්බදු පනත තියෙනවා. මේ සඳහා ආවරණය වෙන්නේ වෙනත් නීතිමය තත්ත්වයක්. අපි ඒ සම්බන්ධ සවිස්තරාත්මක තොරතුරු ඔයගොල්ලෝ එක්ක කතා කරා hire purchase ගැන. කුලී පිට ගැනුම් සිංහල වචනේ කුලී පිට ගැනුම් hire purchase right. ඊළඟට 14 වෙනි සතිය ආයි 13 වෙනි සතිය අපිට කරන්න උන්නේ වෙන හේතුවක් නිසා 14 වෙනි සතිය අපි කරලා තියෙනවා money brokering මුදල් තරවකරුවන් සම්බන්ධ දීර්ඝව මේ සම්බන්ධ නියාමන ක්‍රමවේදයන් එසනත් 2018 අංකික දන් රෙගියුලේෂන් මේ රෙගියුලේටරි මෙකැනිසම් එක money brokersලා ඒගොල්ලන් money broker කෙනෙක් ලියාපදිංචි කරලා ඉදිරිපත් කරන ලියකියවිලි ඊළඟට ඒගොල්ලන්ට කරන්න පුළුවන් බිස්නස් මොනවද money brokersලට ඒගොල්ලන්ගේ ව්‍යාපාර මෙහෙවන ආකාරය කොහොමද ව්‍යාපාර මෙහෙවන්නේ operating arrangements money brokering significant shareholders ඒ කියන්නේ සැලකියුතු මේකක් දරන කොටස් හිමියන් මේගොල්ලන්ගේ එතකොට internal control of money brokers ඒ කියන්නේ අභ්‍යන්තර පාලනය financial product of money brokers චර්යා ධර්ම සංග්‍රහ ආදී දීර්ඝව අපි ඒ සම්බන්ධ සාකච්ඡා කරා money bro මුදල් තරකරන සම්බන්ධ A to Z කිව්වොත් නිවැරදි අදාළ සියලුම කාරණා ඒගොල්ලන්ගේ වගකීම් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ඒගොල්ලන්ගේ products ඒගොල්ලොන් ලියාපදිංචි කරලා ලබා දෙන්න ඕන ලියකියවිලි මොනවද ඒගොල්ලන්ගේ අභ්‍යන්තර පාලනය කොහොමද ඇති වෙන්න ඕන ඒගොල්ලන්ගේ ආචාර ධර්ම කොහොමද ආදී සියලුම විස්තර අපි මේ අර්ධේ කතා කරා 14 වෙනි සතියේ. ඉතින් 15 වෙනි සතියේ week 15 වල අපි කතා කළා ක්‍රෙඩිට් කාඩ් ශ්‍රී ලංකාවේ ක්‍රෙඩිට් කාඩ් ණය කාඩ්පත් සම්බන්ධ. ඒ කියන්නේ ඩෙෆිනිෂන් එක. මොකද්ද ණය කාඩ්පත් කියන්නේ? advantage for card holder. මේ කාඩ් ලබා ගන්න තියෙන ප්‍රයෝජනවත්භාවය. ඊළඟට ඒගොල්ලන්ට තියෙන අනිකුත් පහසුකම් advantages මොනවද? ඒ වගේ මේ ක්‍රෙඩිට් කාඩ් සම්බන්ධ මහ බැංකුවේ රෝල් එක CBSL රෝල් for card holder කාඩ් සම්බන්ධ. ඒකට 2013 අංක 1 දරන ගයිඩ්ලයින් එකක් දාලා තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් and mobile payment system ලංකා සිස්ටම් කියලා ඒකට ගයිඩ්ලයින්. licensing for card providers. ඒ කියන්නේ කාඩ් පත් ලබා දෙන අය ලයිසන් වෙන්න ඕනේ. ඒකලේ ඔපරේටින් ගයිඩ්ලයින් එක. ඒකලේ මාකටිං of මොනවද? මේ කියන්නේ ඒගොල්ලෝ මාකටිං කරන්නේ කොහොමද? ඒ ආදී කාරණා අපි ඒ අර්ථේ කතා කරා. ඊළඟට සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් මධ්‍යම මම මේ කතා කරන්නේ ගිය සතියේ. සෙන්ට්‍රල් ඩිපොසිටරි සිස්ටම් එක මධ්‍යම තැන්පතු ක්‍රමය. ඒතර මේන් features of මේ මොනවද ප්‍රධාන ලක්ෂණ? හරි? operations, registration. ඒ වගේම මේගොල්ලන්ගේ ඩිපොසිට් කරන්නේ ඩිපොසිට් of shares. ඒ වගේම තවදුරටත් ස්ටොක් මාකට් එක කියන්නේ මොන මේ ආදී විස්තර සවිස්තරාත්මකව අපි කතා කරලා. මේ වාසිය ඔයගොල්ලෝ ප්‍රශ්න එනවා හැමදාම එනවා. ලකුණු දෙකේ ප්‍රශ්න වෙන්න පුළුවන්, ලකුණු පහේ කොටස් වෙන්න පුළුවන්. සමහර තනිකර ප්‍රශ්නයක් ලකුණු 20 වගේ payment and settlement වගේ එහෙම එනවා. ඉතින් ඒ නිසා මේ කතා කරපු දේවල් මේ වෙනකන් මම මේ සමරි එකක් දුන්නේ ඔයගලන්ට විශේෂයෙන් ඔයගලන්ට වැදගත් වෙනවා. right? වැදගත් වෙනවා. එතකොට මම මේ මතක් කිරීමක් කරේ මොනවද අපි මේ වෙනකන් ඔයගලන්ට එක කතා කරලා තියෙන්නේ. තව අපිට පාඩම් 5ක් 6ක් 7ක් විතර කතා කරන්න තියෙනවා. මම උපරිම උත්සාහ කරනවා මේ සතියේ ලබන සතියේ සල්ගිතු පානක් ඉවර ගන්න. ඊට පස්සේ අවුරුදු නිවාඩුවෙන් පස්සේ මම උත්සාහ කරනවා කාර්යාලයත් ඔෆිස් එකත් එක්ක කතා කරලා දවසක් හෝ දෙකක් තව සාකච්ඡා කරලා ප්‍රශ්නත් කීපයක් සාකච්ඡා කරලා ඔයගලන්ට අවශ්‍ය කරන සම්පූර්ණම විභාගයට ලියන්න පුළුවන් සාර්ථකව ලියන්න පුළුවන් වාතාවරණයක් ඒ පසුබිම හදලා දෙන්න. right? හරි. එතකොට දැන් අපි දැන් පටන් ගන්න පුළුවන් අපිට මොනවද මේ සතිය අපි කතා කරන්න යන්නේ කියලා.
දැන් මේ මම කතා කරේ මෙච්චර වෙලා පළවෙනි සතියේ ඉඳලා 15 වෙනි සතිය දක්වා අපි ඔයගොල්ලොත් එක්ක කතා කරපු දේවල් right කතා කරපු දේවල් right දැන් මම ඔයගලන්ට එවලා තියෙනවා මේ සතියේ බලමු මෙන්න මේ ප්‍රශ්න සැලකිතු ප්‍රමාණය ප්‍රශ්න එවලා තියෙනවා right මේ වගේ ප්‍රශ්න කීපයක් එවලා දැන් බලන්න දැන් මේවා උත්තර තියෙනවා මගේ ළඟ නමුත් උත්තර දැන් මේවන්නේ නැහැ මම ඔයගොල්ලන්ට උත්තර තව සතියකින් හෝ දෙකකින් තමයි උත්තර ලැබෙන්න සලසන්නේ විභාගයට පෙර කොහොමද ලැබෙන්න සලසනවා දැන් මට ඔයගොල්ලන්ට කියලා දෙන්න ඕන විශේෂ කාරණා දෙක තුනක් තියෙනවා මේ සම්බන්ධයෙන් right ඒක මට විශේෂයෙන් මතක් කරන්න ඕන ඒ කාරණා දෙක තුනක් මේ ප්‍රශ්න කීපයක් අපි අතරින් අරගෙන රැන්ඩම්ලි අරගෙන සාකච්ඡා කරනවා කළා මට උත්තර කියනකට වැඩිය මට වෙනත් පණිවිඩයක් ඔයගොල්ලන්ට දෙන්න අවශ්‍යයි මේ ප්‍රශ්න හරහා ඒක තමයි මම විශේෂයෙන් මේක තෝරගත්තේ දැන් බලන්න මේ අපි ළඟ තියෙන දැන් මේකන් බලන්නකෝ මෙන්න මේ ප්‍රශ්නේ මම මේ හදපු ප්‍රශ්න රාශියක් තියෙනවා මෙතන මේවා උත්තර වෙනම පස්සේ මම කිව්වා වගේ දෙනවා දැන් බලන්න මේ පළවෙනි ප්‍රශ්නේ right මූල්‍ය වෙළඳාමේ ගනුදෙනු කරනු ලබන විවිධ මූල්‍ය උපකරණයන් මූලික කොටස් තුන මොනවද මෙහෙම ප්‍රශ්නත් ඔයගොල්ලන්ගෙන් අහනවා විභාගෙදී ඒ කියන්නේ නිශ්චිතවම පිළිතුරු දැනගෙන ලියන්න ලකුණු දෙකකට වගේ මේ වගේ ප්‍රශ්න අහනවා සමහරවිට ලකුණු 5ක ප්‍රශ්නයකටත් කැලලකට මේ වගේ ඒවායින් අහන්න පුළුවන් ටික විස්තර කරලා ලියන්න දැන් මොකද්ද මේ අහන්නේ මූල්‍ය වෙළඳාමේ ගනුදෙනු කරනු ලබන විවිධ මූල්‍ය උපකරණ ඔයගොල්ලෝ දන්නවනේ අපි කතා කරන්නේ ඔයගොල්ලොත් එක්ක මූල්‍ය උපකරණ financial product and services දැන් මෙච්චර වෙන එක බැංකු වෙන්න පුළුවන් බැංකු නොවන මූල්‍ය ආයතන වෙන්න පුළුවන් මේ සති ගාණක් විශ්ව අපි කතා කරන මොනවද ඔයගොල්ලෝ දන්නවා මූල්‍ය උපකරණ ණය උපකරණ වෙන්න පුළුවන් තැන්පත් සම්බන්ධ උපකරණ වෙන්න පුළුවන් deposit product වෙන්න පුළුවන් lending product වෙන්න පුළුවන් basically අපි ඔක්කොම කියනවා මූල්‍ය උපකරණ financial product එතකොට මේවා ප්‍රධාන වශයෙන් වර්ග කරන්න පුළුවන් විවිධ මූල්‍ය උපකරණ මූලික කොටස් තුනක් තියෙනවා ඒ කොටස් තුන මොනවද කියලා අහන්න එතන මේකේ උත්තරේ තියෙනවා මම දැන් උත්තරේ කියන්නේ නැහැ උගලන්ට ඔයගොල්ලෝ මේ වෙනකන් ඉගෙන ගනිපු දේවල් වලින් තනියම උත්සාහ කරන්න උත්තර හොයාගන්න පුළුවන්ද කියලා right ඊළඟට බලමු දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ මම මග පෙන්වීමක් විතරයි කරන්නේ මූල්‍ය වෙළඳපොළ වල සිදුවන අරමුදල් ගනුදෙනු වල ස්වභාවය nature of financial business right transactions මූල්‍ය වෙළඳපොළ වල සිදුවන අරමුදල් ගනුදෙනු වල ස්වභාවය අනුව වෙන් කරනු ලබන වෙළඳපොළ වර්ග හතර නම් කරන්න ඔයගොල්ලෝ එක දැනටම අඩු වැඩි වශයෙන් තැන් වල මේ ඔයගොල්ලෝ පාඩම් ඇතුළේ අපි මේක කතා කරලා තියෙනවා මූල්‍ය වෙළඳපොළ වල සිදුවන අරමුදල් ගනුදෙනු වල ස්වභාවය අනුව වෙන් කරනු ලබන වෙළඳපොළ වර්ග හතර right දැන් මුදල් තරව කරන වැඩ කරන වෙළඳපොළ යටතේ මම ඒවා කතා කරලා කීපයක් වැඩි ප්‍රමාණය ඔයගොල්ලෝ දන්න මුදල් වෙළඳපොළ කියන්න පුළුවන් උත්තරයට ප්‍රාග්ධන වෙළඳපොළ විදේශ විනිමය වෙළඳපොළ මූල්‍ය ව්‍යුත්පන්න වෙළඳපොළ ඔක තමයි හතර ඔක සමහර ලකුණු 5ක ප්‍රශ්නකට ටිකක් දීර්ඝ කරලා විස්තර කරලා ලියන්න අහන්න පුළුවන් මම උත්තරේ කිව්වා ඔයගොල්ලෝ අදහසක් ගන්න ඒ වගේ ඊළඟ තුන්වෙනි ප්‍රශ්න බලන්න මූල්‍ය වෙළඳපොලේ ගනුදෙනු ප්‍රධාන උපකරණයන් තුනක් නම් කරන්න මූල්‍ය වෙළඳපොලේ කියන්නේ ෆයිනෑන්ෂල් මාකට් එකේ ට්‍රාන්සැක්ෂන් වෙන ප්‍රධාන උපකරණ තුනක් ඕන තරම් උපකරණ තියෙනවා ඒන් තුනක් නම් කරන්න කියලා කියන්නේ ඔයගොල්ලන් දැන්ටම දන්නවා අපි මේක කතා කරලා තියෙනවා right ඊළඟට ප්‍රාග්ධන වෙළඳපොලේ උපකරණ තුනක් මම දැන් අර ප්‍රාග්ධන වෙළඳපොළ ගැන ඩිපොසිටරි සිස්ටම් එක ගැන කොටස් වෙළඳපොළ ගැන කතා කරලා මේ වෙළඳපොලේ උපකරණ ගැන කතා කරලා තියෙනවා මේ උත්තර අනිවාර්යයෙන් ඔයගොල්ලෝ ඔළුවට එන්න ඕන ඒ ආදි වශයෙන් මෙහෙම පහළට තියෙනවා ප්‍රශ්න මේ කොටසේ තියෙන ප්‍රශ්න ඇතුළු කරලා දෙන ප්‍රශ්න 26ක් මේ බන් හැම පැත්තක්ම ආවන රක්ෂණය ගැන තියෙනවා මුදල් තරව කරන්ගේ ප්‍රධාන ලක්ෂණ තුනක් සඳහන් කරන්න ඔය ඉතින් ඒ පාඩම අපි කරා මූල්‍ය අර්බුද වැළැක්වීම විසඳුම් කියාම ඒ හැටි තාම අපි කළේ නැහැ මූල්‍ය අර්බුදයක අහිතකර ප්‍රතිඵල අපි තාම ඒ ටික කරේ නැහැ අවදානම් කරුණා කරන සම්පත් තුනක් නම් කරන්න right මනා අවදානම් කරුණා කරන එක මූලික අංග තුන නම් කරන්න මූල්‍ය අතරම් මුන්දේ ප්‍රධාන අවදානම් මාර්ගය දැන්ටම අපි කළා තියෙනවා මුදල් සමාගම විසින් ලබා දෙන විවිධ ණය වර්ග අතරින් තුනක් නම් කරන්න ඒ හරියම ලේසි මූල්‍ය ආයතනයක් මුදල් සමාගම විසින් බාර ගන්න ලබන තැන්පත් වර්ග මොනවාද මූල්‍ය වෙළඳපොළ උපකාරී සේවාවන් ලබා ගත හැකි ආයතන හතරක් නම් කරන්න ව්‍යවසාය ප්‍රාග්ධනයේ ප්‍රධාන කාර්ය වෙන්චර් කැපිටල් මූල්‍ය ව්‍යුත්පන්න වෙළඳපොළේ දක්වන මූලික උපකරණ තුනක් නම් මේ ආදි වශයෙන් මේ සියලුම ප්‍රශ්න ඔයගොල්ලන්ගේ
විෂය ඇතුලේ පාඩම් හරහා ගමන් කරන විදිහට තමයි මේ ප්‍රශ්න හදලා තියෙන්නේ. රයිට්? හරි. අපි ඒක උත්තර ටික වෙනම ලැබෙනවා. ඊළඟ තව ප්‍රශ්න පත්‍රයක් තියෙනවා මෙන්න මේක. බලන්නකෝ. මෙලන්න මෙතන තියෙනවා මේක තව විශේෂ දෙයක් තියෙනවා. මේ කතා කරපු ටික අවබෝධ කරගත්තද? මට කියන්න පොඩ්ඩක්. මේ කලින් ප්‍රශ්න පත්‍රේ ප්‍රශ්න 26ක් තියෙන ප්‍රශ්න පත්‍රේ නිශ්චිත පිළිතුරු ලියන්න ඕනේ ඒවා. ඒවා උත්තර තියෙනවා මගේ ළඟ. නමුත් ඒක එවන්නේ තව සතියක් දෙකක් ගිහිල්ලා ඔයගොල්ලෝ තනියම උත්සාහ කරන්න ඕන. මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න. ඔයගොල්ලෝ දැන් මේ වෙනකන් ඉගෙනගෙන තියෙන කාරණා අනුව ඔයගොල්ලන්ට තනියම ස්වෝත්සාහයෙන් මේ වගේ උත්තර ලබා ගන්න පුළුවන් කියලා උත්සාහ කරලා බලන්න පැන්සලකින් ඔයගොල්ලෝ සටහන් කරලා තියාගන්න. ඒ ප්‍රශ්න වලට උත්තර. එතන මම උත්තර එව්වට පස්සේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඔයගොල්ලෝ හොයාගත්ත උත්තරේ හරියද? ඔයගොල්ලෝ තීරණේ හරියද? වැරදිද කියලා ඔයගොල්ලන්ට බලන්න. මේක ඇත්තට එක්තරා විදිහක එක්සර්සයිස් එකක්. විභාගයට පෙර ඔයගොල්ලන්ට කරන්න තියෙන අභ්‍යාසයක්. හෝම්වර්ක් එකක් වගේ ඔයගොල්ලන්ට මේක කරන්න පුළුවන්. රයිට්? හරි. ඒ ටික ගැන අවබෝධයක් ආවද? මොකද කරන්න ඕන කියලා. උත්තර සමහරු දන්නේ නැහැ, සමහරු දන්නේ නැතුව ඇති. ඒක වෙනම දෙයක්. අවබෝධයක් ආවද? මට රෙස්පොන්ස් කරන්න. ඉක්මන් කරන්න. රෙස්පොන්ස් කරන්න. මම කියපු අදහස පැහැදිලි වුණාද ඔයගොල්ලන්ට? මොකද්ද ඔයගොල්ලෝ කරන්න ඕන කියන එක? කවුරුත් රෙස්පොන්ස් කරන්නේ නැහැ නේ. තේරෙන්නේ නැද්ද මං කියන්නේ? Yes, okay. Right. Hari. Right. Madhusha. Right. How can I response crisis? Right. Hari. Peshani. Right. Hari. අපි යන් ඊළඟ ප්‍රශ්න පත්‍රයට. Right. ඊළඟට යන්කෝ. මෙන්න මේක. දැන් බලන්න මෙතන. මේක තියෙනවා මේකේ මේ වගේ ප්‍රශ්නත් අහනවා ඔයගොල්ලන්. ඒ කියන්නේ උත්තර 4ක් දීලා නිවැරදි උත්තරේ තෝරලා ඔයගොල්ලන් විභාගෙදි ලියන්න වෙන ලකුණු 2ක් වගේ ලැබෙනවා. නමුත් මම මෙතන උත්සාහ කරන්නේ මේකේ නිවැරදි උත්තරේ ඔයගොල්ලෝ හොයාගන්න ගම ඔයගොල්ලෝ ඉගෙනගත්ත කාරණා මේ වෙනකන් ඉගෙනගත්ත කාරණා මත පදනම නිවැරදි උත්තරේ ඔයගොල්ලෝ හොයාගන්න ගමම ඔයගොල්ලන්ට ඒකේ අනික් පැත්තට එන උත්තර තුනකුත් මේකේ තියෙනවා. ඒතර ඒ හරහත් ඔයගොල්ලන්ට යම් මතයක් යම් අදහසක් දෙන්න තමයි මම මේ හැම ප්‍රශ්නයක්ම හදලා තියෙන්නේ. බලන්නකෝ දැන් මේ ප්‍රශ්න වෙළඳපොළ අතරමැදියෙකු නොවන්නේ. ඒ කියන්නේ මාකට් ඉන්ටර්මීඩියට් කෙනෙක්. කියන්නේ වෙළඳපොළ අතරමැදි. මම කිව්වා ෆයිනෑන්ෂල් ඉන්ටර්මීඩියට්ස්ලා කවුද? මාකට් ඉන්ටර්මීඩියට්ස්ලා කවුද කියලා මම උගන්වලා තියෙනවා උඩ. එතකොට වෙළඳපොළ අතරමැදියෙකු නොවන්නේ. මේ උත්තර හතරෙන් වෙළඳපොළ අතරමැදියෙකු නොවන්නේ. right? වෙළඳපොළ අතරමැදියෙකු නොවන්නේ. බලන්නකෝ දැන් බලන්නකෝ මම උත්තරේ මේකේ ගන්න ක්‍රමය කියලා මට මේක කියන්න ඕන වෙන දෙයක් තියෙනවා ඔයගොල්ලන්ට තේරුම් ගන්න. දැන් මෙතන වෙළඳපොළ අතරමැදියෙකු නොවන්නේ. right? right. දැන් බලන්නකෝ මොනවාද මාකට් ඉන්ටර්මීඩියට්ස් මොනවාද ෆයිනෑන්ෂල් මූල්‍ය අතරමැදි කරුවන් කියන්නේ කවුද? බැංකු මූල්‍ය ආයතන කල්බදු ආයතන ආදී සමස්තයක් වශයෙන් ගන්න මූල්‍ය ආයතනට අපි කියනවා මූල්‍ය අතරමැදි කරුවන් කියලා. අපි ඒක ඕගොල්ලන්ට කතා කළා. සමාජයේ අතිරික්ත මුදල් තියෙනකින් තැන්පත් හැටි ලබාගෙන ණය මුදල් අවශ්‍යයට ණය හැටි ලබා දීම තමයි මේ මුදල් තරව කරව ගන්න. වෙළඳපොළ අතරමැදි මාකට් ඉන්ටර්මීඩියට්ස්ලා වැඩ කරන්නේ ෂෙයා මාකට් එකේ. නැත්නම් කොටස් වෙළඳපොලේ. නැත්නම් සුරකුම්පත්තා විනිමය කමිෂන් සභාව යටතේ බලපත්‍රලාගෙන වැඩ කරනවා. ඒ දෙක අතර මේ වෙනස හරියට දන්නවද කියලා බලන්න තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. වෙළඳපොළ අතරමැදියෙකු නොවන්නේ. වෙළඳපොළ අතරමැදියෙකු නොවන්නේ. දැන් බලන්න කොටස් තරව කරන වෙළඳපොළ අතරමැදියෙකු. ඔයගොල්ලෝ දන්නවා දැන්. ප්‍රාරක්ෂකයන්. right? වෙළඳපොළ අතරමැදියෙකු. නිකුතු කළමනාකරුවන්. වෙළඳපොළ අතරමැදියෙකු. ඒගොල්ලෝ එස්නා සහයෝගය දෙනවා. ඒ කියන්නේ ප්‍රාග්ධන වෙළඳපොළ සම්බන්ධව වෙළඳපොළ අතරමැදි. එහෙනම් මෙතන වෙළඳපොළ අතරමැදියෙන් නෙවෙන්නේ ඒකක බාර. unit trust. right? ඒක තමයි උත්තරේ. ඉතින් ඒ වගේ උත්තර හොයාගන්න පුළුවන්. ඒකට තව එකක් තමයි මෙතන මට කියන්න අවශ්‍යතාවයක් තියෙනවා. වෙළඳපොළ අතරමැදියෙකු නොවන්නේනේ උත්තරේ. ඒකට වෙළඳපොළ අතරමැදියන් වන්නේ කවුද? සමහර තව දැනග ලකුණු 5කට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඔයගොල්ලන්. වෙළඳපොළ අතරමැදියෙකු වන්නේ අතරමැදියන් කවුරුන්ද? එයි කෙටියෙන් පැහැදිලි කරන්න. ඒතර මෙතන තියෙන වෙළඳපොළ තුන් දෙනෙක් වැඩි ඉන්නවා. මෙතන තුන් දෙනෙක් මෙතනම ඉන්නවා. කොටස් තරව කරවන්, ප්‍රාරක්ෂකයන්, නිකුතු කළමනාකරුවන්
ආදි වශයෙන් දීර්ඝ ලයිස්තුව මම මේ පාඩමත් එක්ක ඒ ඔක්කොම අපි කියනවා වෙළඳපොළ අතරමැදියන් මාකට් ඉන්ටර්මීඩියට්. අන්න එක මට ඕන මේ උත්තරේ හොයාගන්න ගමන්ම ඒකේ අනෙක් පැත්තෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ උත්තරත් මේක ඇතුලේ වෙලා තියෙනවා. ඔයගොල්ලෝ පාඩම් කරද්දී බොහොම කල්පනාවෙන් සිහි බුද්ධියෙන් කල්පනා කරන්න ඕන. ඊළඟ ප්‍රශ්නේ. ඔන්න බලන්න ඊළඟ ප්‍රශ්නේ මම උදාහරණයක් කියන්නේ. මුදල් කීපයක් කතා කරන ඔක්කොම කතා කරන්නේ නැහැ. හරි? ඔන්න බලන්න. මුදල් සමාගමක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට මූලික අවශ්‍යතාවය වන්නේ ෆයිනෑන්ස් කම්පැනි එකට ලයිසන් එකක් ගන්න ගැනීමට මූලික අවශ්‍යතාවයක් වන්නේ රයිට් මූලික මේකේ මූලිකම අවශ්‍යතාවයක් තියෙනවා මොනවාද ෆයිනෑන්ස් කම්පැනියක් ඇයිට රෙජිස්ටර් වෙන්න බලපත්‍රයක් ගන්න සම්පූර්ණ කරලා අවශ්‍යතාවයන් තියෙනවා. ඒකේ මූලිකම අවශ්‍යතාවයක් වන්නේ මොකක්ද කියලා අහන්නේ. සමාගම් පන්තියර්ධය බලපත්‍රයක් ලබා ගැනීම. තනි පුද්ගලෙක් හෝ සංවිධානයක් වශයෙන් බලපත්‍ර අයදුම් කිරීම. කල්බදු බලපත්‍රයක් ලබා ගැනීම. කුලිපිට ගැනුම් ව්‍යාපාරවල නිරත වීම. දැන් අපි යන කුලිපිට ගැනුම් hire purchase. ඒක මොකක්ද කියලා අපි කතා කරලා තියෙනවා. ඒකට බලපාන නීති මිතත් එක්ක කතා කරලා තියෙනවා. ඒතර කුලිපිට ගැනුම් සම්බන්ධව බලපත්‍ර ගන්න අවශ්‍ය නැහැ. ඒ පනතර අනුව විධාන අනුව ඒගොල්ලන්ට ඒ ව්‍යාපාරය කරන්න පුළුවන් hire purchase. කල්බදු බලපත්‍රයක්. right ඒක වෙනම කතාවන්නේ ලීසින් එක. මෙතන මුදල් සමාගමක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීම. ඒතර කල්බදු බලපත්‍රයක් ලබා ගැනීම කියන කිසිම සම්බන්ධයක් නැහැ. තනි පුද්ගලයෙක් හෝ සංවිධානයක් වශයෙන් බලපත්‍ර අයදුම් කිරීම. තනි පුද්ගලයන්ට හෝ සංවිධාන වලට එහෙම ෆයිනෑන්ස් කම්පැනි ඒ කියන්නේ ෆයිනෑන්ස් බිස්නස් කරන්න ලයිසන් එකක් දෙන්නේ නැහැ. සමා උත්තර එන්නේ සමාගම් පනතයර්තේ ඉස්සෙල්ලා බලපත්‍රයක් ගන්න ඕනේ ඉන්කෝපරේෂන් එක අරගෙන තමයි ෆයිනෑන්ස් ලයිසන් එකට ඇප්ලයි කරන්නේ. ඒතර ඒක තමයි උත්තරේ. ඒ වගේම මෙතන මේ උත්තරේ ගන්නවා වගේම මට ඔයගොල්ලන්ට කියන්න ඕන මේකේ අනෙක් පැත්තට ප්‍රශ්නයක් ඇහුවොත් මුදල් සමාගමක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමට මූලික අවස්ථාව නොවන කරුණු. මෙතන මේ හැටියට ගත්තොත් කරුණු තුනක් තියෙනවා. අන්න ඒ වගේ හැම වෙලේම පාඩම් කරද්දී ප්‍රශ්නෙට උත්තරේ ගන්නවා වගේම ඒකේ අනෙක් පැත්තත් හිතලා වෙනම අවබෝධයෙන් පාඩම් කරන්න කියන දේ මට කියන්න තියෙනවා. ඒ ආදි වශයෙන් මෙතන ප්‍රශ්න රාශියක් පල්ලෙහාට තියෙනවා. මේ උත්තර වෙනම ලැබෙන්න සලස්වනවා ඔයගොල්ලන්ට right මේ සමහර දේවල් අපි සමහර පාඩම් කීපයක් ඉතුරුලා තියෙනවා කරන්න. ඒව කරාම සම්පූර්ණ උත්තර ගන්න පුළුවන්. ඒව ඉවර කරාම මම ඔයගලන්ට එවන්න උත්තර ටික වෙනම සංසන්දනය කරන්න ඔයගොල්ලෝ ගත්ත මේවන් ගෙවීම අපේ සම්බන්ධ. ඡායාගත චෙක්පත් නිෂ්කාශනය. ඒ හැම පැත්තක්ම අන්තර්බැංකු ගෙවීම් ක්‍රමය. ඊළඟට රන් බාණ්ඩ උකස් කිරීමේදී අවම ඉහළ ප්‍රමිතිය. ප්‍රාණාත්තිකාරම් තීරණය අවධානය යොමු නොවන කරුණු. මේ හැම දෙයකම අර දෙපැත්තම තියෙනවා. right මට කියන්න ඕනේ ඒක. මුදල් තරවකන් ක්‍රියාත්මක වෙළඳපොළක් නොවන්නේ. දැන් බලන්නකෝ මේ ප්‍රශ්නේ. මුදල් තරවකන් ගැන අපි කතා කරා දීර්ඝව. ඉතින් මෙතන තියෙනවා උත්තර හතරක්. මුදල් තරවක මනි බ්‍රෝකර්ස්ලා ක්‍රියාත්මක වන වෙළඳපොළක් නොවන්නේ. අන්තර්බැංකු විදේශ විනිමය වෙළඳපොළ. ඒක ක්‍රියාත්මක වෙනවනේ ඒගොල්ලෝ. අන්තර්බැංකු ඒක්ෂණ වෙළඳපොළ ඉන්ටර්බැංක් කෝල් මනි ඒක ක්‍රියාත්මක වෙනවා. රජයේ සුරකුම්පත් වෙළඳපොළ. ඒ සඳහා මුදල් හොයාගන්න ඒ ප්‍රයිමරි ඩීලර්ස්ට ඒ බැංකුව වලට අවශ්‍ය කරන ඒ බ්‍රෝකරින් වැඩ කරනවා. එහෙමනම් මුදල් තරව කරන ක්‍රියාත්මක වන වෙළඳපොළක් නොවන්නේ මේ උත්තර වලින් නම් මැණික්කා සරණාබන්න වෙළඳපොළ. ඒතර ඒක තමයි උත්තරේ. ඒ උත්තරේ හොයාගන්න ගමන්ම ඕගොල්ලන්ට තව උත්තරයක් ලැබෙනවා. මුදල් තරව කරන ක්‍රියාත්මක වන වෙළඳපොළවල් මොනවද කියලා මේක ඇතුළේ තියෙනවා. පැහැදිලිද මං කියන්නේ? මට කියන්න උත්සාහ කරන්නේ ඒකයි. මේ සෑම ප්‍රශ්නයක් තුලම හදලා තියෙන සෑම ප්‍රශ්නයක් තුලම ඕගොල්ලන්ට තවත් ප්‍රශ්නයකට උත්තර තියෙනවා අනික් පැත්තට හරවලා ඇහුවා. right? තේරුණාද? මේ සෑම ප්‍රශ්නයක්ම හදලා තියෙන මේ විදිහට. හැම ප්‍රශ්නයකම මම අපි කියන්නේ දෙපැත්තටම හරවලා උත්තර ගන්න පුළුවන් මොන විදිහෙන් ප්‍රශ්න ඇහුවත් මේ විදිහට තමයි අහන්නේ. ඒකට ඕගොල්ලෝ විස්තර කරලා ලියනවා නම් එහෙමයි. කෙටි ප්‍රශ්නයක් ඇහුවත් එහෙමයි. ඒ ආදි වශයෙන් මේ සියලුම ප්‍රශ්න හරහා අපි මම මේ විදිහට තමයි මේ ටික හදලා තියෙන්නේ ඕගොල්ලන්ට යම් අවබෝධයක් මතක් කිරීමක් නැත්නම් රිමයින්ඩර් එකක් වෙන විදිහට. right? clearද? clear all. මම කියන්න උත්සාහ කරන එක තේරෙනවද ඕගොල්ලන්ට? ඒකයි මට ප්‍රධාන මේ උත්තර හොයාගන්නට වැඩිය මට අවශ්‍ය වෙන්නේ මම කියන්න උත්සාහ කරන්නේ වෙන දෙයක්. right හරි. okay right. සචිනි right හරි. මදුෂා right okay හරි. අපි තව ඒකෙම තව ප්‍රශ්න පත්‍රයක් බලමු. තව එකක් මම නිකන් ඔයගොල්ලන් මේ තව සටහන් භාගයක් තියෙන්නේ. මේකේ පොඩ්ඩක් බලන්න මේකේ මොකක්ද තියෙන්නේ කියලා. ඔව් තව ප්‍රශ්න පත්‍රයක්. මේක බලන්න දැන් පොඩ්ඩක් තවත් ප්‍රශ්න විතර තියෙනවා. ප්‍රශ්න 20ක් තියෙනවා. කලින් බලපෑකේ ප්‍රශ්න ඉස්සයි කලින් බලපෑකේ ප්‍රශ්න 25යි 26ක් තියෙනවා. මේකේ ප්‍රශ්න 20ක් තියෙනවා 46යි. ඊට පස්සේ තවත් ප්‍රශ්න
ඊට කලින් ඒකේ තියෙන ප්‍රශ්න 40ක්. තවත් කෙටි උත්තර ගන්න ප්‍රශ්න මම හදලා තියෙනවා. තව ප්‍රශ්න 83ක්. 83ක් දක්වා තියෙන එකත් ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලෝ බලමු අපි. දැන් බලන්න මේක. ඒකක භාරවල ආයෝජකයන්ට ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ. right? ඒකක භාර යුනිටි ට්‍රස්ට් ආයෝජකයන්ට ඒවයි ආයෝජනය කරන පුද්ගලයන්ට සාමාන්‍ය මහජනතාවට සමාගම් වලට ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ. මොකද්ද? ලාභාංශ ලැබෙනවනේ ඒකක භාර වලට. ප්‍රාග්ධන ලාභ ගන්නත් පුළුවන් ඒ මිල වැඩි වුණා. ඒකක අලෙවි කිරීමෙනුත් ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රය. එහෙනම් මේක උත්තර කරන තරවකරුවන්ගේ. කියන්නේ ඒකක භාරවල ආයෝජකයන්ට ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයක් නොවන්නේ කියන එක නම් උත්තරේ තරවකරුවන්ගේ. ඒගොල්ලන්ගේ සම්බන්ධයක් මේකට නැහැ. ඒතර ඒ වගේම මේ ප්‍රශ්නේ අනිත් පැත්තට හැරෙවම ඒකක භාරවල ආයෝජකයන්ට ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයක් වන්නේ මූලාශ්‍රයන් වන්නේ මොනවද කියලා හිතුවා. අනිත් ඒවා උත්තර හැටියට ලියන්න පුළුවන් විස්තර කරලා. ලාභාංශ ලැබෙනවා. කියන්නේ ඩිවිඩන්ඩ්ස්, ප්‍රාග්ධන ලාභ, කැපිටල් ගේන්. ඒ වගේම ඒකක අලෙවි කිරීමෙන් ඔයගලන්ට ප්‍රතිලාභ ලැබෙනවා. ගණන් වෙන්නා මිල වෙන්නා විකුණන්න පුළුවන්. ප්‍රාග්ධන ලාභ ගන්න පුළුවන්. ලාභාංශ තියාගෙන හිටියොත් ලාභාංශ ලැබෙනවා. ඩිවිඩන්ඩ්ස් ලැබෙනවා. ඒ වගේ ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයන් ඒවා. ඒක ප්‍රතිලාභ ලැබෙන මූලාශ්‍රයන් නොවන්නේ නම් තරව කරන්නේ. අන්න ඒකයි මට උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ දෙපැත්තම මේකේ තියෙනවා. ඒ පිළිබඳ අවබෝධයක් ලබා දෙන්න. රක්ෂණයේ මූලික කාර්යයන් නොවන්නේ. මොකද්ද? රක්ෂණයේ මූලික කාර්යයක් නේ අපි රක්ෂණයේ පාඩම කළානේ. සුරක්ෂිතභාවය රක්ෂණයේ මූලික කාරණයක් නේ. අනිවාර්යෙන්. සිකියුරිටි එක රක්ෂණයෙන් ලැබෙන ප්‍රධාන කාර්යයක්. ප්‍රධාන වාසිය. අවදානම් සාමූහික දැරීමත් රක්ෂණයෙන් වෙන කාර්යයක්. ඒ වගේම අවිනිශ්චිතතාවය ඉවත් කළ හැකි වීමත් කාර්යයක්. එහෙනම් රක්ෂණයේ මූලික කාර්යයක් නොවන්නේ මොකද්ද? දේපල මිලදී ගැනීම. දේපල මිලදී ගැනීම නෙවෙයි රක්ෂණයේ මූලික අරමුණ. ඒ කියන්නේ අවදානම අඩු කරගන්න, සුරක්ෂිතභාවය, අවිනිශ්චිතතාවය ඉවත් කරන්න අන්නේ කාරණා තමයි රක්ෂණයේ මූලික කාර්යයන් වන්නේ. එහෙමනම් ওই වගේ ප්‍රශ්නයක් අනිත් පැත්තට හරවලා ඇහුවොත් රක්ෂණයේ මූලික කාර්යයන් වන්නේ මොනවාදයි කෙටියෙන් පැහැදිලි කරන්න. ලකුණු 5කට ප්‍රශ්නයක්. ඔන්න උත්තරත් තියෙනවා. ඒකේ උත්තරත් මේකේ තියෙනවා. ඒවා මේ පාඩම් එක ගලපලා ඔයගොල්ලෝ හරියට ඔළුවේ තියාගන්න. සාමාන්‍ය තුන්වෙනි එක. සාමාන්‍ය රක්ෂණ නියමයක් නොවන්නේ. يعني ජෙනරල් ඉන්ෂුරන්ස් එකක් නොවන්නේ. දැන් ගිනි රක්ෂණය ජෙනරල් ඉන්ෂුරන්ස් එක. දේපල මිලදී ගැනීම මොකද්ද? උත්තරේ. තුන්වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද? සාමාන්‍ය රක්ෂණ නියමයක් නොවන්නේ. يعني ජෙනරල් ඉන්ෂුරන්ස් බිස්නස් එකක් නෙවෙනවා නම් ඒක දීර්ඝකාලීන රක්ෂණයක්. නැත්නම් ජීවිත රක්ෂණයක්. උත්තර තමයි ජීවිත රක්ෂණය. ඒතකොට ගිනි රක්ෂණය, දේපල මිලදී ගැනීම සම්බන්ධ ආවරණයක් ලබා ගැනීම, අවිනිශ්චිතතාවය ඉවත් කළ හැකීම ආදී සියලුම දේවල් සාමාන්‍ය රක්ෂණයේ දේවල්. ජෙනරල් ඉන්ෂුරන්ස් බිස්නස්. අන්න ඒ වගේ දෙපැත්තම බලලා පාඩම් කරද්දී ඔළුවේ තියා ගැනීම අවශ්‍යයි. දැන් මම පල්ලෙහාට ගිහලා බලමු ඒ පාඩම්. ඒ වගේ හැම පාඩමක්ම ආවරණය වෙන තමයි මේ ප්‍රශ්න හදලා තියෙන්නේ. මම ජීවිත රක්ෂණ වාරිකයේ තීරණය වෙන කරුණක් නොවන්නේ. අපි ඒව කතා කළා. ඔප්පේ වටනකම රක්ෂිතයාගේ සෞඛ්‍ය තත්ත්වය, එයාගේ වයසේ කාරණා බලපානවා වාරිකයේ තීරණය. ස්ත්‍රී පුරුෂ භාවය අනුව තීරණය වෙන්නේ නැහැ වාරිකේ. ඒක තමයි උත්තරේ. අන්න ඒ වගේ දෙපැත්තම බලන්න. අනික් කාරණා තීරණය බලපාන කාරණා. සමෘද්ධි බැංකුව නැත්නම් දිවිනගම ප්‍රජාමූල සංවිධාන බැංකුව පිළිම අරමුණක් නොවන්නේ. අරමුණක් නොවන්නේ. මොකද්ද? දැන් මේ පාඩම අපි කළා. ඉතිරි කිරීම පුරුදු කිරීමේ අරමුණක්, අඩු ආදායම් ලාභින්ගේ මූල්‍ය ආශා සම්පූර්ණ කිරීම අරමුණක්, ශුද්ධ මූල්‍ය ආතන ප්‍රාග්ධන ආශා සම්පූර්ණ කිරීම අරමුණක්, ඔවුන්ගේ නිවාස සංවර්ධනය කිරීම නෙවෙයි මේකේ අරමුණ. ඔන්න අනික් කියන අරමුණු තියෙන්නේ. ඒකට ඒවා තමයි අරමුණු. අරමුණු නොවන්නේ මේක. පැහැදිලි ඇති. ඒ වගේ හැම ප්‍රශ්නකම දෙපැත්තම තියෙනවා. මේ හැම ප්‍රශ්නකම දෙපැත්තම තියෙනවා. ඒ නිසා මේවා හරි කල්පනාවෙන් සී බුද්ධියෙන් බලලා උත්තර හොයාගෙන ඉන්න. මගේ උත්තර දෙව්වට පස්සේ ඕගලන්ට පුළුවන් බලන්න ඕගොල්ලෝ හොයාගත්ත උත්තරේ හරිද? කොහොමද කියලා මේ සුරකුම්පත් රාජ්‍ය සුරකුම්පත් නිකුත් කරනු ලබන්නේ. කවුද කියලා අහන්නේ. ඒ වගේ ප්‍රශ්න අහන ලකුණු දෙකකට. රන් භාණ්ඩ සම්බන්ධව මුදල් තරවකරුන්ගේ ආදායම් මූලස්ථයක් නොවන්නේ. ශ්‍රී ලංකා විශාලතම විශ්‍රාම වැටු පරමුදල වන්නේ. මේ පාඩම අපි තාම කළේ නැහැ. අනවසර තැන්පතු රැස් කරන ආයතන පැවතීමට හේතුවක් නොවන්නේ. අන්න ඒකත් වැදගත් ඔයගලන්ට. දැන් ගොඩක් වෙලාවට අහන්නේ අනවසර තැන්පතු රැස් කරන ආයතන දිගින් දිගටම පැවතීම. නීතිමය තත්ත්වයන් තියෙනවා. නීති හඳුන්වා දීලා තියෙනවා. විධිවිධාන සලසලා තියෙනවා. යම් ආකාරයේ සුපරීක්ෂණ කටයුතු දෙනවා. එහෙම තියෙද්දි අනවසර තැන්පතු රැස් කරන ආයතන දිගටම පවතින හේතු තියෙන්න ඕන. මේ කියන්නේ පැවතීමට හේතුවක් නොවන්නේ. ඒතර එහෙනම් අනික් කාරණා ඒ පැවතීමට හේතු වන කාරණා. ඒතර අන්න ඒ නිසා මේවා හරි කල්පනාවෙන් ඕගොල්ලෝ කියවිය යුතුයි. අවබෝධ කරගත යුතුයි. තැන්පතු රැස් කරන මහා බැංකුව
කරන මහ බැංකුව විසින් නියාමනය නොකරන ආයතනයක් වන්නේ. මම මේව ඕන තරම් කියලා තියෙනවා. තැන්පතු රැස් කරනවා හැබැයි මහ බැංකුවෙන් නියාමනය කරන්නේ නැහැ. දැන් මේ ලයිස්තුවේ 4ක් ඉන්නවා. මොනවාද? සමුපකාර ග්‍රාමීය බැංකුව තැන්පතු රැස් කරන නමුත් මහ බැංකුවෙන් නියාමනය කරන්නේ නැහැ. අනිත් ඔක්කොම මහ බැංකුවෙන් නියාමනය කරනවා. ඒ වගේම ඕකෙන් ප්‍රශ්නයක් අනිත් පැත්තට අහන්න පුළුවන්. මහ බැංකුව මගින් නියාමනය කරන තැන්පතු රැස් කරන ආයතන මොනවාද? කෙටියෙන් පැහැදිලි කරන්න ලකුණු 5යි. එතකොට මේවා තමයි පැහැදිලි කරන්න අවශ්‍ය. මුදල් සමාගම් තැන්පතු වර්ගයක් නොවන්නේ. ඒව ගැන ඔයගොල්ලෝ දන්නවා. මුදල් සමාගම් කියන්නේ ෆයිනෑන්ස් කම්පැනි. සාමාන්‍යයෙන් ඉතිරි කිරීම තැන්පතු ගන්නවා, ස්ථාවර තැන්පතු ගන්නවා, බාලව්‍යස්කාර තැන්පතු ගන්නවා. මොනවාද මුදල් සමාගම් වල තැන්පතුවක් නොවන්නේ? බේසිකලි ජෙනරලි දන්න ඔයගොල්ලෝ ඉල්ලුම් තැන්පතු කරන්ට් accounts නෑ. ඒකයි උත්තරේ. ඒ ආදි වශයෙන් 15ට තියෙනවා මේකේ. ඒව ඔයගොල්ලෝ බලන්න රයිට්. හරි. ඊළඟට අපි බලමු ඔය ආදි වශයෙන් මේ සෑම ප්‍රශ්නයකම උත්තර දෙපැත්තට හරවලා බලන්න අවශ්‍යයි. right හරි මට ඒ සම්බන්ධව කියන්න ඕනුනේ ඒ ටික right දැන් මේ ප්‍රශ්න සම්බන්ධව හැබැයි උත්තර ටික මම මෙන්න මේ වෙනවා දැන් මේ වන්නේ නැහැ right තනියෙන් උත්සාහ කරන්න හරි right අපි ඊළඟට බලමු අපිට ගිය සතියේ ඒ උපයවයින් පාඩම් කීපයක් අපි මම රඳව ගත්තා අපි පොඩ්ඩක් ඒක සමරයිස් කළා මේක අලුත් පාඩමක් ඔයගලන්ට කරලා ගන්න තව පාඩම් මේ විධාන ordinance directions circulars ඒව සම්බන්ධව පාඩමක් තියෙනවා තව ආශියක් තියෙනවා ලබන සතියේ මම ඒ ටික එවන්නකෝ ඔයගලන්ට ඊට අපි කතා කරන්න ඕනේ ඊළඟ මෙන්න මේ පාඩම මධ්‍යම තැන්පතු ක්‍රමය මම ගිය සතියේ අපි කතා කළා මොකද්ද මධ්‍යම තැන්පතු ක්‍රමය කියන්නේ right අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන කාර්යයන් සහභාගීකරුවන් right සහභාගීකරුවන් ඒකේ මෙහෙයුම් මධ්‍යම තැන්පතු ක්‍රමයේ මෙහෙයුම් ගන්ධන කරන ලියාපදිංචි කිරීම කොටස් තැන්පත් කිරීම right කොටස් ආපසු ගැනීම මට මතකයි මේ කාරණා මම එකින් එක පැහැදිලි කරා කොටස් ආපසු ගැනීම කොටස් පැවරීම right නිෂ්කාශනය බේරුම් කිරීම ලියාපදිංචි කිරීම පසුකාලීන නිකුත් කිරීම ගැන ක්‍රියා කිරීම මාසික වාර්තාව monthly statement accounts සේවා ගාස්තු මේවා ගැන අපි වෙනම කතා කරා right ඒ ටික අපි කතා කළා හරි ඒක අපිට මොනවද ඉතුරුනේ නැහැ right ඊළඟට ශ්‍රී ලංකා ණය කාඩ්පත් භාවිතය මම මේ ගැන කතා කරා ණය කාඩ්පතක් කියන්නේ මොකද්ද ණය කාඩ්පත් භාවිතයෙන් කාඩ්පත් හිමිට අත්වන වාසි මම අර සමරේ කතා කරද්දි මතක් කරා ඔයගොල්ලන්ට ඇඩ්වාන්ටේජස් ඊළඟට ණය කාඩ්පත් ලබා ගැනීම සැලකිය යුතු මූලික කරුණු කාඩ් එක ගන්නකොට ඒ කියන්නේ සැලකිලිමත් වෙන්න ඕන කාරණා ඔය ලයිස්තු ගත කරන්න කියලා අහන්න පුළුවන් සමහර වෙලාවට right ඊළඟට ණය කාඩ්පත් භාවිත කරන සැලකිය යුතු මූලික කරුණු භාවිත කිරීම සැලකිය යුතු ණය කාඩ්පත් සම්බන්ධ ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්යභාරය මහා බැංකුවේ රෝල් එක මොකද්ද ඒපත් සම්බන්ධ ගයිඩ්ලයින්ස් අර ගෙවීම හා බේරුම් කිරීමේ පනතයට ලැබිච්ච බලතල ප්‍රකාරව ඒ සම්බන්ධ කාඩ් සර්විස් ප්‍රොවයිඩර්ස් වල දාලා තියෙන ගයිඩ්ලයින් එක ඒව ගැන මම කතා කරා මේ මේකෙන් 13 අංකයක ඊට පස්සේ 10 අංකයක ඒ ආදි වශයෙන් අපි ඒව ගැන ණය කාඩ්පත් මෙහෙයුම් මාර්ගෝපදේශ හඳුන්වා දීම right ඊළඟට ණය කාඩ්පත් අලෙවිකරණය මෙන්න මේ මෙතන ඉඳලා මම හිතන්නේ මම කතා කරන්න තියෙනවා ණය කාඩ්පත් අලෙවිකරණ දක්වා කතා කරා නේද මතකද ඕගොල්ලන්ට කියන්න පොඩ්ඩක් මාකටින් ළඟ ඉඳලා එනකන් කතා කරා නේද මාකටින් ළඟ ඉඳලා නේද කතා කරන්න ඕන ඉස්සත හිටපයි කියන්නේ මේ සම්බන්ධයෙන් මාකටින් ළඟට එනකම් කතා කරා නේද අලෙවිකරණය ගැන කවුරු කියන්නේ ඉස්සත හිටපු කෙනෙක් මම කතා කරන්නේ අලෙවිකරණ ගාවට ඔව් රයිට් හරි මදුෂා රයිට්
එතන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි බලමු. නායකාත්පත් අලෙවිකරණය. බලමු මොකද්ද මේ කියන්නේ කියලා. නායකාත්පත් නිකුත් කිරීම මගින් ඒ කියන්නේ මේ කාඩ් ලබා දුන්නම කාඩ්පත් ලාභියෙකු ලබා ගන්න කියන මෙහි මින්මතු ගනුදෙනු කරු ලෙස සඳහන් කරනු ලබන සමග ගිවිසුම්ගත සම්බන්ධතාවය ගොඩනගා ගන්න කාඩ්පත් නිකුත් කරන අය. මෙතන ඇග්‍රීමන්ට් එකක්. දැන් එහෙම රිලේෂන්ෂිප් එකක් ඇති වෙනවා කාඩ්පත ලබා ගන්නයි කාඩ්පත නිකුත් කරන ආයතන අතර ගිවිසුමක් ඇති වෙනවා. මෙහි මින්මතු කාඩ්පත් නිකුත් කරන්න. නිකුත් කරන්නේ නිකුත් කරන ආයතනේ. එතකොට ඒ වගේම කාඩ්පත් ලබා ගන්න ගනුදෙනු කරු මේ දෙන්න අතර ගිවිසුම් සම්බන්ධතාවයක් ගොඩනැගෙනවා. විසින් තම ණය කාඩ්පත් මෙහෙයුම් සඳහා වෙළඳපොළ උපාය මාර්ග සැලසුම් කිරීමේදී එතකොට මේ කාඩ්පත් නිකුත් කරන අයට ඒ කාඩ්පත් මෙහෙයුම් සඳහා වෙළඳපොළ උපාය මාර්ග මාකටිං ස්ට්‍රැටජිස් ප්ලෑන් කරද්දී සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ඉම්ප්ලිමන්ට් කිරීමේදී පාත් සඳහන් මාර්ගෝපදේශනට අනුකූලව කටයුතු කරන්න ඕන. අන්න ඒ වගේ මාකටිං ස්ට්‍රැටජිස් හදද්දී සැලසුම් කරද්දී ක්‍රියාත්මක කරද්දී මෙන්න මේ කියන මාර්ගෝපදේශ ගයිඩ්ලයින්ස් වලට අනුකූලව කටයුතු කරන්න ඕන. එතකොට මේ ණය කාඩ්පත් සම්බන්ධ මොකද්ද ණය කාඩ්පත්? ඒවා වාසි මොනවද? මෙච්චර කල් ප්‍රශ්න ඇහුවේ ගොඩක් වෙලාවට ඒ වගේ. මම දැකලා දිනවා පේපර්ස් වල අහනවා ණය කාඩ්පත් භාවිතයෙන් ඇති වෙන වාසි මොනවද? ඒක කාඩ්පත් නිකුත් කරන අයට, ඒ වගේම ගනුදෙනු කරුවන්ට, වෙළඳ ආයතන වලට ඒ වගේ වාසි ප්‍රයෝජන ඒ වගේ අහනවා. නමුත් දැන් මම ඔයගොල්ලන්ට කියන්නේ ට්‍රෙන්ඩ් එක තමයි පේපර්ස් හැදීමේ සමහර දේවල් පිළිබඳ සවිස්තරාත්මක ලයිස්තුගත කිරීම, තොරතුරු ලිපි ලේඛන ගැනත් ප්‍රශ්න අහන අවස්ථාවක් දැන් තියෙනවා. දැන් ඒ ට්‍රෙන්ඩ් එක තමයි ඇවිල්ලා. ඒ නිසා අපි ඒකට සූදානම් වෙන්න ඕන. ඒ නිසා තමයි මම මේකේ හොයලා අරගත්තේ ඔයගොල්ලන්ට මේ වෙළඳපොළ උපාය මාර්ග සැලසුම්ගේ මාකටිං ස්ට්‍රැටජිස් ප්ලෑන් කරද්දී හරි ඒවා ඉම්ප්ලිමන්ට් කරද්දී සැලකිලිමත් වෙන්න ඕන කාරණා පිළිබඳ මෙන්න මේ කියන මාර්ගෝපදේශයන්ට අනුකූලව ඒගොල්ලෝ කටයුතු කරන්න ඕන ක්‍රෙඩිට් කාඩ් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා. බලමු එකින් එක මොනවද මේ කාරණා කියලා. අපේක්ෂිත හෝ වර්තමාන ගනුදෙනු කරුවන්. දැන් ගනුදෙනු කරව වෙන්න පුළුවන් කාඩ් ලබාගත් කාඩ් හෝල්ඩර්ස් වෙන්න පුළුවන්. අනාගතේ ලබා ගන්න දිනා ගන්න බලාපොරොත්තු වෙන අපේක්ෂිත ගනුදෙනු කරවෙන්න. හඳහා කාඩ්පත් ප්‍රවර්ධන ක්‍රියාවලිය නිරත වීමට පෙර ඒගොල්ලෝ සම්බන්ධව ඒ ප්‍රවර්ධන ක්‍රියාවලිය නිරත වීමට පෙර හෝ ඒ අතරතුරදී අලෙවි කරන කාර්ය මණ්ඩලය විසින් ඔවුන්ගේ නිල හැඳුනුම්පත් ඉදිරිපත් කරන්න ඕන. ඒ කියන්නේ මාකටිං ස්ටාෆ් එක ඒ කියන්නේ බැංකුවක් වෙන්න පුළුවන්, මුදල් සමාගමක් වෙන්න පුළුවන්, වෙනත් මේ කාඩ්පත් ණය කාඩ්පත් ඒ සපයන වෙනත් ආයතනයක් වෙන්න පුළුවන්. ඒගොල්ලෝ මාකටිං කරද්දී අලෙවි කරන කාර්ය මණ්ඩලයට වෙනම හැඳුනුම්පතක් සාමාන්‍ය හැඳුනුම්පතක් තියෙනවානේ. ඒ හැඳුනුම්පත ඉදිරිපත් කරන්න ඕන. මොකද නැත්තම් බොරු වංචා කරන අය කපටි පුද්ගලයන් සමාජ ගැවසෙනවා, සමාජෙ ඉන්න පුළුවන්. එහෙම රඟපාලා සමහර අයට සමහර ගනුදෙනු කරවන් ඉදිරියට ගිහිල්ලා සමාජෙ ඉස්සරහට ගිහිල්ලා මිනිසුන්ව අමාරුවේ දාන්න වංචා සහගත සැලසුම් සහගත වංචා වලට පෙළඹෙන්න පුළුවන්. අන්න ඒක වළක්වන්න මේකේ මේ මාර්ග උපදේශ වල පළවෙනිම දේ තමයි ඒ මාකටිං ස්ටාෆ් එක ඒගොල්ලන්ගේ නිල හැඳුනුම්පත ඉදිරිපත් කරලා කතා කරන්න අවශ්‍යයි. ඒක හරි සරලයි. ඕගොල්ලන් මේක පැහැදිලිව මතක තියාගන්න පුළුවන්. පළවෙනි කාරණය. දෙවෙනි කාරණය. කාඩ්පත් නිකුත් කරන්නා විසින් ඕනෑම ණය කාඩ්පත් අලෙවි ප්‍රවර්ධන ක්‍රියාවලියකදී ඒ කියන්නේ නිකුත් කරන්න කියන්නේ මේ සමාගම බැංකුව ආයතන ඕනෑම ණය කාඩ්පත් අලෙවි ප්‍රවර්ධන ක්‍රියාවලියකදී හෝ ණය කාඩ්පත් මෙහෙයුම සම්බන්ධ වෙනත් කවර අවස්ථාවකදී ඒ කියන්නේ මාකටිං ස්ට්‍රැටජිස් ප්‍රෝග්‍රෑම් එකකදී වෙන්න පුළුවන් මේකෙදි වෙනත් ඔපරේෂනල් ඉෂුව එකකදී වෙන්න පුළුවන් කවර අවස්ථාවකදී හෝ ගනුදෙනු කරවන්නට ප්‍රතිලාභ දිරිගැන්වීම සහ තෑගි ලබා දෙන විටදී ඒ කියන්නේ ඒගොල්ලන්ට යම් බෙනිෆිට්ස් ප්‍රතිලාභ දිරිගැන්වීම සහ තෑගි gift ලබා දෙන විටදී මෙන්ම අය කිරීම හෝ ගාස්තු අඩු කිරීමක් සිදු කරන විටදී charges වෙන්න පුළුවන් නැත්නම් ගාස්තු අඩු කිරීමක් වෙන්න පුළුවන් අර වගේ ප්‍රතිලාභ දිරිගැන්වීම හෝ තෑගි ලබා දෙන විටදී ඒ සියල්ල ලියවිල්ලක් මගින් in writing ඒක විද්‍යුත් හෝ මුද්‍රිත ආකාරයෙන් පැහැදිලිව ගනුදෙනු කරවෙත දැන්විය යුතුයි. මොකද මේ විද්‍යුත් හා මුද්‍රිත ආකාරයෙන් කියන්නේ මුද්‍රිත කිව්වම print කරලා තියෙනවා. විද්‍යුත් කිව්වම සාමාන්‍යයෙන් ඊමේල් එකක් වෙන්න පුළුවන්. නැත්නම් ඩොකියුමන්ට් එකක් වෙන්න පුළුවන්. නැත්නම් මැසේජ් එකක් වෙන්න පුළුවන්. SMS එකක් වෙන්න පුළුවන්. ඒවත් පිළිගන්නවාද යම් ආකාරයක අධිකරණමය ක්‍රියාවලිය යම් ආකාරයක ඉෂුව එකකදී ගැටලුවකදී පිළිගත් සාක්ෂි හැටියට පිළිගන්නවා ඒවත්. මොකද අද වෙනකොට අර අපි කියවනේ ගෙවීම අපේම ක්‍රමයක් එක්ක ගෙවීම් ක්‍රම, පියවීම් ක්‍රම,
විද්‍යුත් ක්‍රම ඒ වගේ නොයෙකුත් තාක්ෂණය පදනම් කරගත්ත මොනවාද මේ අරමුදල් පැවරීම සම්බන්ධ වෙන්න පුළුවන්, ගෙවීම් සම්බන්ධ වෙන්න පුළුවන් නොයෙක් ආකාරයේ අද තාක්ෂණය බහුලව භාවිතයි. ඒ නිසා සාක්ෂියක් හැටියට මුද්‍රිත වගේම විද්‍යුත් උපකරණ විද්‍යුත් මාධ්‍ය වලින් තියෙන දේවලුත් පිළිගැනීමට ලක් කරනවා. ඒ නිසා තමයි මේ විද්‍යුත් හෝ මූල්‍ය මුද්‍රිතාකරණ කියලා පැහැදිලිව වෙන. ඒවා හරියට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. ඒවා වෙන වෙනම කියන්න කිව්වොත් ඒ ලියවිලි කොහොමද ඉදිරිපත් කරනද විද්‍යුත් වෙන්න පුළුවන් මුද්‍රිත වෙන්න පුළුවන්. ඒවා හරියට පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඒවා ගනුදෙනු කරුවෙත දැන්විය යුතුය. ඒක දෙවෙනි අවශ්‍යතාවය. right? ඒවා අය කිරීම සම්බන්ධ අඩු කරනම් ගාස්තු අඩු කිරීම සම්බන්ධ ප්‍රතිලාභද දිරිගැන්වීම තෑගි ඒ සියලුම දේවල් වෙන වෙනම ඔය ආකාරයෙන් මොන ආකාරයකින් දන්වන්න ඕන. ණය කාඩ් පත්තා සම්බන්ධ නියමයන් conditions credit card conditions සහ කොන්දේසි terms and conditions ගනුදෙනු කට පැහැදිලිව ප්‍රකාශ කළ යුතු අතර. ඒ කියන්නේ හරියටම straight forward ඒ කියන්නේ හරි clear විදියට කියන්න ඕන. අතර එම තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවකදී ඔවුන් වඩාත් කැමැති භාෂා මාධ්‍යයකින් ලිඛිතව ඒවා ලබා දිය යුතුය. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? ගනුදෙනුකරුට ඒ terms and conditions දෙන්න ඕන, පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන. ඒ තොරතුරු ඉල්ලා සිටින අවස්ථාවකදී එයා වඩාත් කැමැති භාෂාවෙන් තමිල් ද්‍රවිඩ ජාතිකයෙක් නම් ද්‍රවිඩ භාෂාව එයාට ද්‍රවිඩ භාෂාවෙන් එක දෙන්න ඕන. සිංහල විතරක් දන්න කෙනෙක් නම් සිංහලෙන් එක දෙන්න ඕන. සමහර භාෂා දෙක තුනක් දන්න, ඉංග්‍රීසිත් දන්න, සිංහලත් දන්න, දෙමළත් දන්න, ඉංග්‍රීසියෙන් ඉල්ලුවොත් ඒක දෙන්න කමක් නැහැ. කොහොම හරි කැමැති වඩා කැමැති භාෂාවකින් එක දෙන්න බැඳිලා ඉන්නවා. තවද කාඩ්පත් නිකුත් කරන්න විසින් මෙම නියමයන් සහ කොන්දේසි ඔවුන්ගේ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය වෙබ්සයිට් එකෙත් මේවා ප්‍රදර්ශනය කරන්න ඕන. ලිඛිතවත් ඉල්ලා සිටි අවස්ථාවක ඒවා ලබා දෙන්න ඔවුන් බැඳිලා ඉන්නවා. ඒක මතක තියාගන්න ඕන. ඕගොල්ලෝ තව අවශ්‍යතාවයක් ඒවා දෙන්න ඕන. right? මේක මට තව දෙයක් මතක් වෙනවා. දැන් බැංකුවල මෙතන බැංකර්ස්ලා ඉන්නේ. ඕලා බැංකර්ස් most of them bankers right? මට බැංකර්ස්ලා කියන්නේ මෙතන ඉන්න මම කලින් දවසකත් ඇහුවා. ඕගොල්ලන්ගේ බ්‍රාන්ච් ඇතුලේ විශේෂයෙන්ම බ්‍රාන්ච් වල ගනුදෙනු කරවන්ට යම් යම් දේවල් sannivedanaya කරන ඕගොල්ලන්ගේ නෝටිස් බෝඩ් එකක් තියෙනවා. ඒ වගේම දවසේ ඒ දිනයන්හි අදාළ වන එක්ස්චේන්ජ් රේට් එක ඕගොල්ලෝ ප්‍රදර්ශනය කරනවා. ඕගොල්ලන්ගේ ගනුදෙනු කරන වේලාවන් ප්‍රදර්ශනය කරනවා. ෆෝනින් කරනවා නම් ෆෝනින් කරන වේලාවල් ඒවා ප්‍රදර්ශනය කරනවා. පවුමකට නම් ගෙවන මේ දවස්වල ගෙවන මිල දෙන අත්තිකාරම පොලිය ඒ ආදී දේවල් පැහැදිලිව ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම මොනවා හරි බ්‍රාන්ච් එකට ආවොත් බ්‍රාන්ච් එකෙන් වෙන සේවාවන් සම්බන්ධ සෑහීමටපත් වෙන්නේ නැත්තම් ඔයගොල්ලන්ගේ බැංකුව සම්බන්ධ මූල්‍ය ආයතන සම්බන්ධ ඒවා කාටද දැනුම් දෙන්න ඕන කියන කෙනාගේ නම්බරේ හැම බ්‍රාන්ච් එකක් ඇතුළෙම තියෙන්න ඕන. නැත්තම් ෆ්‍රන්ට් ඔෆිස් එකේ ඔෆිසර් කෙනෙක් හම්බ වෙනවා. නැත්නම් ඉස්සර කවුන්ටර් එකේ ඔෆිසර් ටේලර් කෙනෙක් හම්බ වෙනවා. එයාගෙන් අදාළ බලාපොරොත්තු සෑවිෂ්ඨ උන් නැත්තම් ඊළඟට කාවද හම්බෙන්න ඕන. කවද හම්බෙන්න පුළුවන් කියන සම්බන්ධ sannivedanaya තොරතුරක් හරි තියෙන්න ඕන. ඒ වගේම එහෙමත් උන් නැත්තම් ඉහළ නිලධාරියෙකුට සමහර ප්‍රාදේශීය කරුණාකරු වෙන්න පුළුවන්. දැන් හෙඩ් ඔෆිස් එකේ සම්බන්ධ අදාළ වගකීතු නිලධාරියෙක් වෙන්න පුළුවන්. එයාට ඒව දැනුවත් කිරීමේ ක්‍රමවේදයන් sannivedanaya කරලා තියෙන්න ඕන. ඒ වගේම මොනවා හරි ගැටලුවකදී මූල්‍ය ඔම්බුඩ්ස්මන් වරයාට අමතන්න පුළුවන් මුදල් කියන දුක් ගන්නරාල ඒ ඔහුගේ දුරකථන අංකය සහ ඔහු සම්බන්ධ කළ හැකි මාර්ගයන් පිළිබඳ දැනීම් තියෙනවා. දැන් ඕගොල්ලෝ බැංකර්ස්ලා මට කියන්න මෙතන ඉන්න දැන් අපේ ක්ලාස් එකත් එක්ක ඉන්න 27ක් විතර ඕගොල්ලෝ බ්‍රාන්ච් වල මේ දේවල් ප්‍රදර්ශනය කරනවද? yes or no? මට කියන්න. yes or no? ඕගොල්ලෝ බ්‍රාන්ච් වල හෙඩ් ඔෆිස් එක වෙන්නත් පුළුවන්. ඒ ඩිපාර්ට්මන්ට් වල බ්‍රාන්ච් වල මේ මං කියව ආකාරයට තොරතුරු ගනුදෙනු කරුවන්ට පේන තැනක දැනීම් පූර්ව ගනුදෙනු කරන කියවන්න පුළුවන් තැනක තියෙනවා නෝටිස් බෝඩ් එක. ඒක යන්න පුළුවන් තැනක ගිහිල්ලා ළඟට ගිහිල්ලා කියවන්න පුළුවන් වෙනවා. මේ තොරතුරු තියෙනවා. එක්ස්චේන්ජ් රේට් වෙන්න පුළුවන්. පෝලිං සම්බන්ධ තොරතුරු වෙන්න පුළුවන්. ගනුදෙනු කරන වේලාවන් වෙන්න පුළුවන්. නිවාඩු දවස් වෙන්න පුළුවන්. තියෙනවා right. පියුමි කියනවා yes කියලා. පියුමි කියන්නේ මොකද්ද බැංකුව? ලහිරු. පියුමි ලහිරු දෙන්න කියන බැංකුව මොකද්ද කියලා? යසින්දු ඔව් කියලා කියනවා. කොහෙද බැංකුව? කාගේද පියුමිගේ? People's Bank right. NSB ලහිරු NSB right. යසින්දු NSB NDB okay fine right හරි. එහෙම තියෙන්න ඕන. මට මේක මේ ප්‍රැක්ටිකලි ඔයගොල්ලන්ට මේ වෙන දෙයක් එක කියන්න තමයි මම ඇහුවේ. right. එතකොට අපි හිටියේ මෙන්න මෙතන right. මෙන්න මේ විදිහට වෙබ් අඩවි වලත් මේවා ප්‍රදර්ශනය කරන්න ඕන. මොනවාද මේ කාඩ්
ප්‍රොවයිඩර්ස් ක්‍රෙඩිට් කාඩ් ප්‍රොවයිඩර්ස් මම මේ කියන කාරණා පිළිබඳව මේවා අහන්න පුළුවන් ලයිස්තු ගත කරන්න මොනවාද ඔයාලා ප්‍රශ්නකදී අහන්න පුළුවන් ඉඩ දෙනවා මම මේ කියන කාරණා රයිට් මේ කාඩ්පත් නිකුත් කරන්නෙක් විසින් ඇති කරගන්න කාඩ්පත් ලබා ගන්න ගන්දු කරු සමග ඇති කරගන්න ගිවිසුම අනුව ඔවුන් බැඳිලා ඉන්නවා මෙන්න මේ මාර්ගෝපදේශක මොනවද මේ මාර්ගෝපදේශ වල ඇතුළත් වෙන කරුණු මොනවද කියලා ලයිස්තු ගත ගන්නකො මේවා තමයි කාරණා එහෙම අහන්න ඉඩ තියෙනවා ඔයගොල්ලෝ මම මේ කරුණු වශයෙන් කියලා කියන්නේ උදාහරණ වශයෙන් මේවා ගැන ඉතාලම විජිලන්ට් ඔයගොල්ලෝ ඉන්න අවශ්‍යයි ඔයගොල්ලෝ බැංකර්ස්ලා මේවා දන්නවා නමුත් මේවා පෙළගස්සලා ක්‍රමානුකූලව පිළිවෙලට ඉදිරිපත් කිරීමේ හැකියාව ඕගොල්ලන්ට තියෙන්න ඕන ඒක තමයි විභාගෙදී අපි බලාපොරොත්තු වෙන්නේ ඉතින් අපි දැන් හිටියේ මෙතනනේ වෙබ් අඩවි වල දර්ශනය කරන්න ඕන රයිට් ඊළඟ හතරවෙනි කාරණය බලමු මොකක්ද ඊගාවට තියෙන්නේ කාඩ්පත් නිකුත් කරන්න විසින් ණය කාඩ්පත් මෙහෙයුම් සම්බන්ධ ඔවුන්ගේ චර්යා ධර්ම නැත්නම් ආයතනික ප්‍රතිපත්ති අලෙවි කරන ක්‍රියාවලියේදී අනාවරණය කළ යුතු අතර ඒ කියන්නේ කාඩ්පත් නිකුත් කරන ඒ කියන්නේ බැංකුව වෙන්න පුළුවන් මූල්‍ය ආයතන වෙන්න පුළුවන් අදාළ සමාගම වෙන්න පුළුවන් විසින් ණය කාඩ්පත් මෙහෙයුම් සම්බන්ධ operations of credit card සම්බන්ධ ඔවුන්ගේ චර්යා ධර්ම ethics ආයතනික ප්‍රතිපත්ති organization policies අලෙවි කරන ක්‍රියාවලියේ marketing strategies වලදී marketing implementation process එකේදී අනාවරණය කරන්න ඕන. අතර එම චර්යා ධර්ම ආයතනික ප්‍රතිපත්ති නිල වෙබ් අඩවි වල ප්‍රදර්ශනය කරනවා. වෙබ් අඩවි වල දැන් ප්‍රදර්ශනය කරන කාරණා දෙකක් ගැන කිව්වා. ඒගොල්ලන්ගේ terms and conditions ඒගොල්ලන්ගේ ethics ඒ සම්බන්ධ ක්‍රියාත්මක කරන ආකාරය operations වලදී. ඒ කියන්නේ ගෙවල් වලට ඇවිල්ලා තර්ජනය කරන්න බෑ. වෙන නරක විදියට කෝල්ස් දෙන්න බෑ මේවා ආපහු අය කරගන්න එහෙම ක්‍රියාවලින් පහුගිය කාලේ තිබුණා ණය කරන ආයතන බය කරනවා සමහරවිට කතා කරලා තර්ජනය කරනවා ඒ වගේ එහෙම කරන්න බෑ ඒවට දැන් වැට කඩළු බැඳලා තියෙනවා රයිට් ආයතනික ප්‍රතිපත්ති නිල වෙබ් අඩවි වල ප්‍රදර්ශනය කරන්න ඕන ඊළඟ කාඩ්පත් නිකුත් කරන ආයතනයන්හි අලෙවි කරන කාර්ය මණ්ඩලය මාකටිං ස්ටාෆ් එක ගන්ධනකරුවන්ට ණය කාඩ්පතෙහි විශේෂයෙන්ම හිමිවන ප්‍රතිලාභ වෙන්න අවාසි පිළිබඳව විශේෂයෙන් හිමිවන ප්‍රතිලාභ advantages benefits අවාසි disadvantages සම්පූර්ණ විස්තරයක් ලබා දිය යුතු අතර කාඩ්පත් නිකුත් කරන්නා විසින් එසේ ලබා නොදෙන කුමන හෝ විශේෂාංගයක් ප්‍රතිලාභයක් පිළිබඳ අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීම නොකළ යුතුය. ඒ කියන්නේ වැරදි තොරතුරු ප්‍රකාශ කරන්න බෑ. advantages disadvantages ඔක්කොම ඒවා විස්තර කරන්න. ඒ කියන්නේ මොනවාද advantages? මොනවාද grace period එක? ණය සහන කාලය කොච්චරද? මෙච්චරයි. දවස් 30යි. දවස් 45යි. 42යි ආදී වශයෙන්. හැබැයි ඒක ඒ එකම කියන්න වෙනවා. ඒක පැන්නට පස්සේ ඊට පස්සේ එන penalty මොනවද? interest එක මොකද්ද? charges කොහොමද? ඒවා disadvantages. ඒවත් කියන්න ඕන. ඒව සම්බන්ධ හැබැයි අසත්‍ය තොරතුරු ප්‍රකාශ කරන්න බෑ. පැහැදිලි ඇති. right? පැහැදිලි ඇති. නොමග යවන සුළු හෝ ආචාර ධර්මයන්ට පටහැනි තොරතුරු එන මිස්ලීඩ් කරන්න බෑ අර කියන ආචාර ධර්මයන්ට පටහැනි තොරතුරු දැන්වීම ඉදිරිපත් කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම නොකළ යුතුය. ඒවා කරන්නත් බෑ. ඊළඟට දැන් අපි 6ක් කතා කරා. 7 කාඩ්පත් නිකුත් කරන්නන් විසින් කලින් වෙන් කරවා ගන්නා ලද වේලාවන් වලදී හැර ගන්ධනකරුවන්ට අපහසු වේලාවන් වලදී කාර්යාල වේලාවන් තුලදී ආක්‍රමණශීලී ආකාරයෙන් අලෙවි කරන කටයුතු වල නොයෙදිය යුතුය. ඒ කියන්නේ මේකේ වැඩි තියෙන මේ කාඩ්පත් දෙන්න ගියාම කාඩ් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා දිගින් දිගට කතා කරනවා, රැයක් දවල්ක් නැතුව කතා කරනවා, ගෙවල් වලට කතා කරනවා, කාර්යාලයේ ඔෆිස් ටයිම් එකේ කතා කරනවා, ට්‍රැවල් කරද්දී කතා කරනවා, සමහරට ගෙවල් වලට කතා කරනවා, ගෙදර නැත්තම් ළමයින්ට බයිට් එක කතා කරලා පනින්න දෙන වගේ ලොකු මාකටිං කට්ටිය ටාගට්ස් දීලා තියෙනවා. ටාගට් පස්සේ එලවද්දි මේවා ගොඩාක් දේවල් බලන්න තු මේගොල්ලෝ පිස්සු බල්ලෝ වගේ වැඩ කරන වෙලාවල් තියෙනවා. අන්න ඒව නතර කරන්න තමයි ආක්‍රමණශීලී ආකාරයෙන් අලෙවි කරන කටයුතු වල නොයෙදී යුතුයි කියලා මේ මාර්ගෝපදේශවල පැහැදිලිව කියලා තියෙනවා. ඒකත් ඔයගොල්ලෝ වැදගත්කමින් අතක තියාගන්න ඕන. ඊළඟ කාරණේ කාඩ්පත් නිකුත් කරන්නන් විසින් ඔවුන්ගේ අලෙවි කරන කාර්ය මණ්ඩලය සඳහා
විධිමත් පුහුණු සහ දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්විය යුතු අතර. ඒ කියන්නේ formal training and awareness programs. කාටද? For this marketing staff. That is their responsibility. Banks or credit card service providers, right? What they have to do is මොනවද ඒගොල්ලෝ කරන්න ඕන? They have to organize a training session and awareness program for their marketing team or marketing staff. ඒගොල්ලන්ගේ කාර්ය මණ්ඩලවලට ඒවා මේ පුහුණුව සහ ඒ දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම. එම වැඩමුළු තුලින් ගනුදෙනුකරුවන්ගෙන් ආය කරන ගාස්තු charges from customers, ආරක්ෂාකාරී ක්‍රියාපිළිවෙත් security steps, ROL disputes and resolution process. ඒ කියන්නේ මොන කොහොමද ඒවා dispute resolute විසඳගන්නේ, පැමිණිලි විසඳුම් ක්‍රියාවලිය ආදී තොරතුරු ඇතුළත්ව ණයකාත්පත් මෙහෙයුම් සම්බන්ධ සියලු අංශයන් පිළිබඳ අවබෝධයක් ලබා දිය යුතුයි. ඒතර මේක මේ වගේ දේවල් ඇති කිරීම මොකද්ද බලාපොරොත්තු? දැන් ඊළඟට දැන් අපි ඒක කියලා නැහැ මේ සටහනේ. මොකද්ද? දැන් මම අහනවා ඔයගොල්ලන්ගෙන් දැන් මේ මාර්ගෝපදේශ. දැන් අපි කතා කරා මෙතන මාර්ගෝපදේශ 8ක්. ඔව් 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි. ඔව් 8ක් කතා කරා. පාසනාන් මාර්ගෝපදේශයට අනුකූලව කටයුතු කරන්න ඕන. දැන් මේ මාර්ගෝපදේශ ගැන කෙලින්ම අහන්නත් පුළුවන්. සමහර තව ප්‍රශ්නයක් ඇහුවොත් මෙහෙම මේ මාර්ගෝපදේශ පැනවීම මගින් බලාපොරොත්තු වෙන අරමුණු ඉලක්ක ඔබ්ජෙක්ටිව්ස් මොනවද? දැන් මහ බැංකුව තමයි මේ මාර්ගෝපදේශ පනවලා තියෙන්නේ. ඒක හරි. මේ මගින් බලාපොරොත්තු වෙන අරමුණු ඉලක්ක නැත්නම් ප්‍රයෝජන ප්‍රතිලාභ ප්‍රතිඵල මොනවද? එහෙමත් අහන්න පුළුවන්. ඒවා අපි මේ කතා කරේ නැහැ. එහෙමනොත් ඕගලන්ට කියන්න වෙන කාරණා මොනවද? රයිට්? එහෙමනොත් ඕගලන්ට කියන්න වෙන කාරණා මොනවද? දැන් මම මේ පොයින්ට්ස් ටික දෙන්නම්. පොඩ්ඩක් ඔයගොල්ලෝ කැමති නම් ඔය සටහන ළඟ තියෙනවා නම් මුද්‍රිත සටහන ලියා ගන්න, නැත්නම් වෙන සටහනක් තියෙනවා ළඟ පොතක් තියෙනවා ලියා ගන්න. ඔකටම ලියා ගන්න මේ කැලල. මෙවැනි ලියා ගන්නකො. ණයකාටපත් නිකුත් කරන ආයතන විසින් ලියා ගන්න. ණයකාටපත් නිකුත් කරන ආයතන විසින් නැත්නම් ක්‍රෙඩිට් කාඩ් සර්විස් ප්‍රොවයිඩර්ස්. ණයකාටපත් නිකුත් කරන ආයතන විසින් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ වලින් ණයකාටපත් නිකුත් කරන ආයතන විසින් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ වලින් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු මොනවාද? ළඟා කර ගැනීමට බලාපොරොත්තු වන අරමුණු මොනවාද? 1 by 1 ලියන්න, එකට එක පල්ලෙහාට අංක දාලා හරි බුලට්ස් දාලා හරි රෝම ඉලක්කම් දාලා හරි ඔයගොල්ලන්ට කැමති විදිහට ලියන්න. රයිට්? මම දැන් කිව්වේ ඒ ප්‍රශ්නේ කිව්වේ ණයකාටපත් නිකුත් කරන ආයතන විසින් පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මගින් ළඟා කරගෙන බලාපොරොත්තු වන අරමුණු නැත්නම් ඉලක්ක මොනවද? එකින් ඒවටත් යම් ඔබ්ජෙක්ට් ඒවා අරමුණු තියෙනවා. එහෙම දේවල් පැනවීම මහ බැංකුව විසින් එහෙම පැනවීමෙන් බලාපොරොත්තු වන අරමුණු තියෙනවා. ඒක මේක කතා කරලා නැහැ. ඒක අපි වෙනම ලියාගමු. 1 by 1. රෙඩිද ලියා ගන්න ඕනේ. හරිද? සටහන් කරන රෙඩිද ඒක? පොඩි පොයින්ට්ස් කීපයක් තියෙන ඒ වගේ වැදගත් වෙනවා. ඒක මම යම් දෙයක් කියන ඕගොල්ලෝ මේ විභාගයට තව බොහොම කෙටි කාලයක් සහ අපේ පාඩම් වල අවසන් වෙන ළඟ නිසා මම සමහර දේවල් මේ සටහන් වල නැති සාකච්ඡාවට භාජනය කරන එක මම දිගටම ක්ලාස් එකත් එක්ක ඉන්න කියන්නේ ඕගොල්ලන්ට. රයිට්? දැන් ඕවා දැන් මේ ලියා ගන්න අරමුණු වෙන තැන් වලට පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ විෂය ඇතුලේ අනිකුත් විෂයන් ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් අරමුණු. දැන් ඔය වගේ මාර්ගෝපදේශ මගින් ළඟා කරගෙන බලාපොරොත්තු වන අරමුණු මොනවද? එක යට එක ලියා ගන්න. රයිට්. 1 අංක 1 සිය ගනුදෙනුකරුවන් සමග විනිවිදභාවයෙන් හා
විනිවිදභාවයෙන් හා ආරක්ෂාකාරීව කටයුතු කිරීම. සේ ගනුදෙනුකරුවන් හා විනිවිදභාවයෙන් හා ආරක්ෂාකාරීව කටයුතු කිරීම. සේ ගනුදෙනුකරුවන් සමග එක පළවෙනි පොයින්ට් එක කියන්නේ තාම සේ ගනුදෙනුකරුවන් සමග විනිවිදභාවයෙන් හා ආරක්ෂාකාරීව කටයුතු කිරීම. ඒක එකක්. ඒතර මූල්‍ය ආයතනයේ ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් පොයින්ට් ඔෆ් view එක එකක්. කියන්නේ බොහොම ට්‍රාන්ස්පරන්සි විදියට සුරක්ෂිතව ගනුදෙනු කරන්න පුළුවන් මේ වගේ. ඒතර terms and conditions clear ඔක්කොම ඉන්ෆර්මේෂන් දීලා තියෙනවා. දෙපැත්තම තොරතුරු දෙපැත්තම දන්නවා මේගොල්ලෝ කියලා එයා දන්නවා. මොනවත් හංගවලා නැහැ. සත්‍ය තොරතුරු කියලා තියෙනවා වසන් කළා නැහැ. ඕනනම් වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. සියලුම තොරතුරු නොසංගව ප්‍රකාශ කරලා තියෙනවා. ඒතකොට සුරක්ෂිතභාවය හා විනිවිදභාවය තියෙනවා. ඒ කාරණා එකක්. දෙවෙනි එක ගනුදෙනුකරුවන්ට ඔය කිව්වේ මූල්‍ය ආයතන පැත්තෙන් ඒක තියෙනවා. ගනුදෙනුකරුවන්ට ගනුදෙනු කරන කාඩ් හෝල්ඩර්ස්ලට ගනුදෙනුකරුවන්ට විශ්වාසවන්ත ලෙස ගනුදෙනුකරුවන්ට විශ්වාසවන්ත ලෙස සිය මූල්‍ය ගනුදෙනුකරුවන්ට විශ්වාසවන්ත ලෙස සිය මූල්‍ය ගනුදෙනු සැලසුම් කළ හැකිවීම. ගනුදෙනුකරුවන්ට සිය මූල්‍ය ගනුදෙනු විශ්වාසවන්ත ලෙස සැලසුම් කළ හැකිවීම. දෙක. තුන ගනුදෙනුකරුවන්ට මෙන්ම සාමාන්‍ය මහජනතාවට general public and all customers ගනුදෙනුකරුවන්ට මෙන්ම සාමාන්‍ය මහජනතාවට මෙම පහසුකම් සපයන ආයතන පිළිබඳ මෙම පහසුකම් සපයන ආයතන කියන්නේ credit card providers මේ පහසුකම් සපයන ආයතන පිළිබඳ විශ්වාසවන්තභාවයක් public confidence විශ්වාසවන්තභාවයක් ගොඩනැගීම විශ්වාසවන්තභාවයක් ගොඩනැගීම. හතරවෙනි එක ගෙවීම් හා පියවීම් ක්‍රමය තුලදී payment and settlement system එක ගෙවීම් හා පියවීම් ක්‍රමය තුලදී ගෙවීම් හා පියවීම් ක්‍රමය තුලදී ගෙවීම් හා පියවීම් ක්‍රමය තුලදී මෙවැනි විශ්වාසවන්ත ගෙවීම් හා පියවීම් ක්‍රමය තුලදී මෙවැනි විශ්වාසවන්ත සුරක්ෂිත නැත්නම් ආරක්ෂාකාරී මෙවැනි විශ්වාසවන්ත සුරක්ෂිත නැත්නම් ආරක්ෂාකාරී සහ වේගවත් ගනුදෙනු කිරීමේ ක්‍රම මගින් වේගවත් ගනුදෙනු කිරීමේ ක්‍රම මගින් ගනුදෙනු කිරීමේ ක්‍රම මගින් මූල්‍ය ක්‍රමේ මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය සහතික වීම මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය සහතික වීම මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය සහතික වීම. හතරවෙනි කාරණේ. පස්වෙනි කාරණේ
මෙවැනි තාක්ෂණික මෙවලම් මගින් මෙවැනි තාක්ෂණික ගෙවීම් මගින් තාක්ෂණික මෙවලම් මගින් මෙවැනි තාක්ෂණික මෙවලම් මගින් මෙවැනි තාක්ෂණික මෙවලම් මගින් මෙවැනි තාක්ෂණික මෙවලම් මගින් මුදල් රහිත සමාජයක් cashless society මුදල් රහිත සමාජයක් සඳහා මේ තාක්ෂණික ක්‍රම මගින් මුදල් රහිත සමාජයක් සඳහා මුදල් රහිත සමාජයක් සඳහා cashless society මුදල් රහිත සමාජයක් සඳහා මග සැලසෙන අතර මුදල් රහිත සමාජයක් සඳහා මග සැලසෙන අතර එමගින් මූල්‍ය අන්තර්ගතභාවය හා එමගින් මූල්‍ය අන්තර්ගතභාවය හා එමගින් මූල්‍ය අන්තර්ගතභාවය හා මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය වීම පස්වෙනි කරුණ පහම ලියාගත්තද ඔක්කොම හරිද ඕකේද ලියාගත්තද පහම main very important points right මම එකෙන් තව ටිකක් පැහැදිලිනවා ඔව් right මදුෂා ලියාගෙන තියෙනවා right පේෂානිත් ලියාගෙන තියෙනවා මේකේ පේන විදිහට මට ස්ක්‍රීන් එකේ පේන විදිහට පේෂානි right හරි අනිත් පැත්ත ලියාගන්න නැති right හරි points පහ දැන් ඕගොල්ලෝ තව දෙයක් තේරුම් ගන්න අවශ්‍යයි මොකද්ද දැන් ඕක ඔය පහ නැවත පොඩ්ඩක් දැන් මම ක්ලාස් එකේ ඉවර කරලා පස්සේ ගෙදරම ඉන්නේ ඕගොල්ලෝ තව ඔෆිස් එකේ යන්නේ නැවත විවේක බුද්ධියෙන් ඔය කරුණු පහ කියවන්නකෝ ඕකම තමයි ඔය කරුණුම තමයි ඕනම මූල්‍ය උපකරණයක් ඕනම මූල්‍ය වෙළඳපොළක ඕනම උපාංගයක ඕනම ෆයිනෑන්ෂල් ප්‍රොඩක්ට් එකක යහපත් ආකාරයෙන් වේගවත් ආකාරයෙන් සුරක්ෂිත ආකාරයෙන් කාර්යක්ෂම ආකාරයෙන් සහ ගනුදෙනු සිදුවීම ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් වලට පාවිච්චි වෙනවා නම් අර ඒකෙන් වෙන්නේ ඔන්න ඔය කියන අරමුණු හැම එකක්ම ඉෂ්ට වෙනවා. ඒ කියන්නේ පබ්ලික් කන්ෆිඩන්ස් එක වැඩි වෙනවා. ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක එනවා. හරි? මූල්‍ය සාක්ෂරතාවය මූල්‍ය අන්තර්ගතභාවය දියුණු වෙනවා. ඒ වගේම ගනුදෙනු කරුවන්ට ඒ සම්බන්ධ සුරක්ෂිතභාවයක් විශ්වාසනභාවයක් දෙන ආයතන වලට විනීතභාවයෙන් ඊටාම ට්‍රාන්ස්පරන්සි විදිහට තමන්ගේ ගනුදෙනු කරගෙන වැඩ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔය අරමුණුම තමයි ඔතෙන්ට විතරක් නෙවෙයි ඔය කාඩ්පත් වල විතරක් නෙවෙයි ඔය කරුණු පහ වැදගත් වෙන්නේ. මට කියන්න ඕනේ ඒක. Please understand this, right? ඔතෙන්ට විතරක් නෙවෙයි ඔය කරුණු පහ ඕන තැනකට ඕගොල්ලන්ගේ මේ විෂය වෙන්න පුළුවන්, සර්වේ ඔෆ් ෆයිනෑන්ෂල් වෙන්න පුළුවන්, කොමර්ෂල් බැංකින් වෙන්න පුළුවන්, අනිකුත් විෂයක වෙන්න පුළුවන්. ඔය කාරණා පොදුවේ ගන්න පුළුවන් කාරණා ඕගොල්ලන්ට ඕවා තමයි ලැබෙන බලාපොරොත්තු වන අරමුණු සහ ඉලක්ක අවසානයේ සමස්තයක් වශයෙන්ම මූල්‍ය ක්‍රමේ මූල්‍යපත් සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථාවර භාවය ෆයිනෑන්ෂල් සිස්ටම් ස්ටැබිලිටි නැත්තම් වෙන්නේ මොකද ඔය වගේ දේවල් හරියට උනේ නැත්තම් මිනිසුන්ට යම් ආකාරයක මූල්‍ය නිෂ්පාදනය ගැන අවිශ්වාසයන් සැකයන් ප්‍රශ්න ඇති වෙනවා. එතකොට මුදල් මේ ක්‍රමයේ තුල මිනිස්සු එන්නේ නැහැ ගනුදෙනු කරන්න. එතකොට මූල්‍ය අතරමැදිකරණය බකල් වෙනවා. මූල්‍ය අන්තර්ගත භාවය දුර්වල වෙනවා. මම කියන්නේ ඒකයි. අර ඒවා එකට එකක් සම්බන්ධ කාරණා. right clear to all. මේවා හරි පරිස්සමෙන් තේරුම් අරගෙන අවබෝධ කරගෙන හසුරන්න ඕන කාරණා. ඔය කරුණු 5-6 තව තියෙන කරුණු ඕන. ඔයගොල්ලෝ තව ඉගෙන ගන්නකොට කියවනකොට තවත් එකතු කරන්න පුළුවන්. ඒ කරුණු වෙනත් ප්‍රශ්නයකට වෙනත් තැනකට වෙනත් විෂයකට අදාළ කරගෙන ලියන්න පුළුවන් කරුණු. ඒක හොඳට මතක තියාගැනීම අවශ්‍යයි. ඇදිලිද? ඒක අපිට කියන්න ඕන. මම කියයි වෙලාව අරගෙන point by point කියලා මේක හරියට ඕගොල්ලන්ට ඔළුවට යන්න ලියනකොටත් ඔළුවට යනවා. දැන් යම් දේවල් මොලේට යන්නේ ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි කනෙන් යනවා. දැන් කනෙන් ඇහෙනවා මම මේ ස්ක්‍රීන් එක බලන්න පේනවා ඔයගොල්ලෝ. ඒතර ඇස් වලින් සහ කනෙන් යනවා. ඒ වගේම යමක් අතින් ලියන එක හරහා ඔළුවට යනවා. දැන් මම ඕගොල්ලන්ට කනෙන් ඇසෙන් සහ අතින් කියන තුනෙන්ම ඔළුවට යන්න සැලැස්සුවා මේ පොයින්ට්ස් ටික. ඒ නිසා ඒවා හරියට පාඩම් කරලා ධාරණය කරගන්න. මේවා
වෙනත් තැන් වලට උත්තර සඳහා ගලපන්න පුළුවන්. සහ මේ කරුණු පොදුවේ පාවිච්චි කරන්න පුළුවන්, භාවිත කරන්න පුළුවන් කාරණා. right? හරි. එනිසා ඒවා හොඳට මතක තියාගන්න. ඔය කරුණු නිකන් ලේසියෙන් බෑර කරන්න පුළුවන් කාරණා නෙවෙයි. බොහොම සැලකිල්ලෙන්, බොහොම උනන්දුවෙන්, බොහොම සිහි බුද්ධියෙන් කියවන්න ඕන කාරණා. right? හරි. එතකොට මේ පාඩමත් හරි ඈ. මොකද්ද? මෙන්න මේකනේ. ඔව් මේ කාරණා. right. ඒ කියන්නේ අපි කතා කරේ ශ්‍රී ලංකාවේ ණය කාඩ්පත් භාවිතය. දැන් මේ ණය කාඩ්පත් ගැන ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් ගැන කියලා ප්‍රශ්නයක් හරවලා ඇහුවත් මේ කරුණම තමයි තියෙන්නේ. ඩෙබිට් කාඩ් කියන්නේ shopping card. ඔය දැන් ඔය අපි අපේ account එකක සල්ලි තිබුණාම අපිට ඕන account එකක් ඇරියාම ඕන බැංකුවක් ඕන මූල්‍යයකට නේ කාඩ් එකක් දෙනවා. right? ඒක ක්‍රෙඩිට් කාඩ් එකක් වෙන්න ඕනේ නැහැ. ඩෙබිට් කාඩ්. නැත්නම් හර කාඩ් වල ඉංග්‍රීසියේ තියෙන මුදල් පාන්ට වියදම්. ඒකිනුත් ඔය වගේ වාසියක් දෙනවා. ඔය financial system stability එකට, financial literacy එකට, financial inclusion එකට, ඔය ආදි හැම දෙයකටම සහ ඔය තියෙන තත්ත්වයන්ට මේවත් බලපාන. ඉතින් මේ ක්‍රෙඩිට් කාඩ් වල විතරක් සීමාන් දේවලුත් නෙමෙයි මේවා. අපි දැන් මේක ණය කාඩ්පත් කියන්නේ මොනවද කියලා කතා කරා. right? එතකොට ඒකේ කාඩ්පත් හිමිටත් වෙන වාසි කතා කරා. සැලකි ඒකේ ලබා ගන්න සැලකිලිමත් වෙන ඕන කාරණා ලබා ගැනීමේදී ඒක කතා කරා. right? ඊළඟට මොනවද? ණය කාඩ්පත් භාවිතා කිරීමෙන් සැලකිය යුතු මූලික කාරණා අපි කතා කරා. ඊළඟට ණය කාඩ්පත් ශ්‍රී ලංකා මහා බැංකුවේ කාර්යභාරය කතා කරා. right? සාකච්ඡා කළා. ණය කාඩ්පත් මෙහෙයුම් මාර්ගෝපදේශ මාර්ගෝපදේශ හඳුන්වා දීම. ඊළඟට අලෙවිකරණය මාර්ගනේ ඒකදී අපි අනුගමනය කරන ක්‍රියාමාර්ග මාර්ගෝපදේශ වල ආදී සවිස්තරාත්මකව කතා කරා. සහ අවසානයේ මම වෙනම සටහන් දුන්නා මේවයි අරමුණු ලගා කරන්න පුළුවන් මොනවද. ඒවා ගොඩක් තැන් වලට කොමන්ලි ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. right? ඒ නිසා අපිට ඒ පාඩමත් සම්පූර්ණයෙන් අවසන් කරන්න පුළුවන්. අවසන් කළා. right? ඒ සම්බන්ධ මොන ආකාරයේ ප්‍රශ්නයක් ආවත් ඔයගලන්ට අවශ්‍ය කරන ඔක්කොම කරුණු ප්‍රමාණවත් පරිදි තියෙනවා දැන්. right? හරි. ඊළඟට හරි ඒක හරි. මධ්‍යම තැන්පතු ක්‍රමෙත් හරි. මේක දැන් අපි කතා කරා. ඊට පස්සේ මෙන්න මේ පාඩමට අපි යන්න ඕන. ඊළඟ මොකද්ද මේ? 2009 අංක 4 දරන කල්බදු මූල්‍ය කරන ආයතනික යහපාලන විධානය. මේ අංකය සහ නම තියෙන්නේ 2009 අංක 4. අවුරුදු 2009 අංකය 4 සහ මේක මේ යහපාලන විධානය corporate governance direction එක අදාළ කල්බදු මූල්‍ය කරන විධානය කියලා කියන්නේ. ඒ කියන්නේ leasing company වලට අදාළ ආයතනික යහපාලන විධානය. මට කියන්න ඕන දෙයක් තියෙනවා විශේෂයෙන් ඔයගොල්ලෝ හොඳටම අහගෙන ඉන්න. දැන් කල්පනාවෙන් අහගෙන ඉන්න. තාම සිහි බුද්ධියෙන් අහගෙන ඉන්න. මේ අපි කතා කරන්නේ 2009 අංක 4 දරන කල්බදු මූල්‍ය කරන ආයතනික යහපාලන විධානය. මෙවැනිම යහපාලන විධානයක් මුදල් සමාගම් වලට වෙනම පනවලා දෙනවා. මේ කල්බදු සමාගම් වලට. මෙවැනිම යහපාලන විධානයක් බැංකු වලට. වාණිජ්‍ය බැංකු, ශිෂ්‍ය බැංකු වලට මේ වගේම corporate governance direction එක මහා බැංකුවෙන් දාලා තියෙනවා. ඒකේ අංකය සහ අවුරුද්ද වෙනස්. ඒ වගේම මුදල් සමාගම් වලට දාලා තියෙන එකේ අංකය සහ අවුරුද්ද වෙනස්. අපි ඕගොල්ලන්ට මෙතන කියන්නේ 2009 අංක 4 දරන කල්බදු සමාගම් ආයතනික යහපාලන විධානය කියලා. ඒතකොට ඒ මුණාට මේ හැම එකකම තියෙන කාරණා පොදුවේ අඩු වැඩි වශයෙන් කිසිම වෙනසක් නැහැ එකයි. ඒ බැංකු වලට තියෙන එකයි, මුදල් සමාගම් තියෙන එකයි, කල්බදු සමාගම් වල තියෙන එකයි අංකය සහ අවුරුද්ද විතරයි වෙනස්. ඒ නිසා මේ කරුණු ඔක්කොම එකයි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කරුණු තමයි බැංකු වලටත් මුදල් සමාගම් වලටත් අපි දැන් මේ කතා කරන කල්බදු සමාගම් වලටත් අදාළ වෙන්නේ මේ ආයතනික යහපාලනයේ තියෙන විධානම තමයි. ඒ නිසා ඒක වෙනසක් නැහැ. හරිද? තේරුණාද ඒක? ඒක ගැටලුවක් කරගන්න එපා. දැන් මම උගන්වන්නේ කල්බදු ආයතනික යහපාලන විතරයි. ප්‍රශ්න එන්න පුළුවන් මුදල් සමාගම් ආයතනික යහපාලන විධාන කියලා ප්‍රශ්නයක් ආයේ. එහෙම කලබල අසර් කියන්නේ මේක නෙවෙයිනේ අපිට කල්බදුනේ. මේක උගන්වනවා. එහෙනම් මේක අපි දන්නේ නැහැ. මේ එහෙම බෑ. මේ ඔක්කොම කරුණු එකයි. වෙනස් වෙලා තියෙන්නේ අවුරුද්ද සහ අංක විතරයි. පැහැදිලිද? ක්ලියර්ද? මට ක්ලියර් කමෙන්ට් කරන්න. රෙස්පොන්ස් කරන්න. මං කියපු පොයින්ට් එක තේරුණාද? මං කියපු පොයින්ට් එක තේරුණාද? රයිට්. හරි. තේරුණා. හසින්ලා තේරුම් ගන්න තියෙනවා. පියුමි, මදුෂා. හරි. ඔයගොල්ලෝ තේරුණා. අනිත් අය තේරුම් ගන්න නැති. රයිට්. හරි. ඒක හොඳට තේරුම් ගන්න.
ප්‍රශ්න අහන්නේ කල්බදුද කියලා නෙමෙයි මුදල් සමාගම වලින් අහන්න පුළුවන් බැංකු වලින් අහන්න මොකද ඔයගලගේ මේ විෂය නොන් බැංකින් නිසා. ඒ නිසා මේ මොකෙන් අහුවත් මේ කරුණම තමයි කියන්නේ කියලා මතක තියාගැනීම අවශ්‍යයි. ඒක පළවෙනිම තේරුම්. ඒවා කොහෙවත් සටහන් වෙලා නැහැ. ඒවා දැනගන්න පුළුවන් මේ වගේ පාඩම් වලට lessons වලට online හරි සම්බන්ධ වෙන අයට. right? ඒ නිසා මතක තියාගන්න. right. හරි. අපි දැන් පාඩමට යමු. ඒක දැන් මම පැහැදිලි කරා මොකද්ද මට කියන්න ඕන කාරණේ. right? ඊළඟට මෙම විධානය සෑම ලියාපදිංචි කල්බදු මූල්‍ය කරන ආයතනයටම අදාළ වෙන්නේ. අපි කතා කරන්නේ එමනේ. ඒ වගේම මේ තියෙන කන්ටෙන්ට්ස් මේකේ තියෙන කන්ටෙන්ට්ස් තමයි අනිත් ඒවාට තියෙන මම කලින් කිව්වා වගේ අංකයයි අවුරුද්ද ඇතර වෙනවා. ඒවා මේ මුදල් සමාගම් වලට බැංකු වල නම් බැංකු වලට ඒ ආදී වශයෙන් අදාළ වෙනවා. මේකේ තියෙන ඉස්ලාම අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්. Responsibilities of board of directors, right? Board of directors. අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම්. කල්බදු මූල්‍ය සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලය අදාළ ආයතනයේ සුරක්ෂිත පැවැත්ම හා ශක්තිමත්භාවය වර්ධනය කිරීම සඳහා පහසක් සඳහන් ක්‍රියාමාර්ග ඉටු කළ යුතුයි. ඒ කියන්නේ කල්බදු මූල්‍ය සමාගමක් කියලා මම ආයි කියන ඕගලන්ට මෙතන මේ අපි කතා කරන්නේ මේ නම එක නිසා. දැන් මුදල් සමාගමක නම් මුදල් සමාගම අධ්‍යක්ෂ මණ්ඩලය. බැංකුවක නම් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය කියලා එහෙම වෙනස් වෙන්න ඕන right? අදාළ ආයතනයේ සුරක්ෂිත පැවැත්ම හා ශක්තිමත්භාවය වර්ධනය කිරීම සඳහා පාසනාන් ක්‍රියාමාර්ග ඉටු කළ යුතුය. මෙන්න මේවා ඒගොල්ලන්ගේ වගකීම් අධ්‍යක්ෂ මණ්ඩලය. ඒ කියන්නේ board of directors ලගේ including chairman සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය. බැංකුවක් නම් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය. ඕගොල්ලෝ බැංකුවල ඉන්න ළමයිනේ ගොඩක් ඉන්නේ. ඕගොල්ලන්ගේ බැංකුවේ board එක. මුදල් සමාගම නම් මුදල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය. ඒ වගේම කල්බදු සමාගමක නම් කල්බදු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය. right? අදාළ ආයතනයේ උපාය මාර්ගික අරමුණු strategic objectives උපාය මාර්ගික අරමුණු සහ ආයතනික හර පද්ධති cooperative values අනුමත කිරීම බෝඩ් එකේ වගකීමක් ඒවනේ. ඒ අදාළ ආයතනයට අදාළ වන්නා වූ උපාය මාර්ගික අරමුණු. ඒ වගේම ආයතනික හර පද්ධතීන් අනුමත කරන්න ඕන බෝඩ් එකේ. ඒවා ඒ වගේම සුපරීක්ෂණය කරන්න ඕන බෝඩ් එක අනුමත කළ විතරමයි සුපරීක්ෂණය කරන්න ඕන සහ ඒවා සමස්ත ආයතනය තුළ sannivedanaya වන බවට වග බලා ගැනීම. ඒවා කොමියුනිකේට් වෙන්නත් ඕන. ඒවා බෝඩ් එක අනුමත කරන්න ඕන. ඒවා පිළිබඳ සුපරීක්ෂාකාරීව ඉන්න ඕන. සහ එම කරුණු ආයතනය තුළ ප්‍රමාණවත් පරිදි අනිත් නිලධාරීන් ඊට පහළ ස්තර වලින් නිලධාරීන් ආයතන වැඩ කරන අය වෙත sannivedanaya වන බවට වග බලා ගැනීම කරන්න ඕන. ඒක පළවෙනි අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීමක්. right? clear. ඒක බැංකුව වලත් එහෙමයි මුදල් සමාගම් වලත් එහෙමයි මේ කියන කල්බදු සමාගම් වලත් එහෙමයි. ඒක වෙනසක් නැහැ. මම ආයි කියනවා. right? අවම වශයෙන් ආසන්න ඉදිරි තෙවසරක කාලය සඳහා අවම වශයෙන් ආසන්න ඉදිරි තෙවසරක කාලය. ඒ කියන්නේ ඉස්සරහට අවුරුදු 3ක් සඳහා මැනිය හැකි ඉලක්කයන් measurable goals සහිතව සමස්ත අවදානම් ප්‍රතිපත්ති සහ අවදානම් කළමනා කරන පිළිවෙල. කියන්නේ entire risk policies, right? and අවදානම් කළමනා කරන පිළිවෙල. risk management processes or mechanism. යාන්ත්‍රණ risk management procedure නැත්නම් mechanism. right? ඇතුළුව අදාළ ආයතනයේ සමස්ත ව්‍යාපාරික උපාය මාර්ග. අතන තියෙන්නේ strategic objectives. මෙතන තියෙන්නේ business strategies, right? සමස්ත ව්‍යාපාරික උපාය මාර්ග අනුමත කිරීම. ඒකත් බෝඩ් එකේ වගකීම. right? ඒගොල්ලෝ strategic objectives එක්ක ඒවා නිරීක්ෂණය කරන්න ආයතන වල සංනිවේදනය වෙන්න ඕන. ඒ වගේම ඉස්සරහ අවුරුදු 3කට මැනිය හැකි ආකාරයේ අවදානම් ප්‍රතිපත්ති අවදානම් කරුණා කරන පිළිවෙත් ඒ වගේ යාන්ත්‍රණයන් ඇතුළු ආයතන සමස්ත ව්‍යාපාරික උපාය මාර්ගය business strategies අනුමත කිරීම ඊළඟ වගකීම. right? ඊළඟනේ පළවෙනි එක යටතේ ඔය බුලට් දාලා තියෙන එක තමයි අධ්‍යක්ෂ මණ්ඩලයේ ආයතනයේ සුරක්ෂිත පැවැත්ම හා ශක්තිමත්භාවයේ වර්ධනය කිරීම සඳහා පහසුදාන ක්‍රියාමාර්ග වල නියැලෙන. මේ වගේ කරුණු ලකුණු 5කට වගේ අහන්න පුළුවන් ඕගොල්ලන්ගේ. ආයතනික යහපාලන විධානයේ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ආයතනයේ සුරක්ෂිත පැවැත්ම හා ශක්තිමත්භාවය සඳහා ඉටු කළ යුතු ක්‍රියාමාර්ගයන් ලැයිස්තුගත කරන්න. එම රාශියක් තියෙනවා. ඒවෙන් එක කීපයක් අහන්න පුළුවන්.
නැත්නම් ලෑස්ති ඒ වගේ ඇහුවොත් මේ කාරණා තමයි කතා කරන්න ඕන. ඊළඟ කාරණේ අවදානම් හඳුනා ගැනීම risk identification සහ විචක්ෂණශීලී ලෙස අවදානම් කළමනාකරන prudential risk management අවදානම හඳුනා ගන්න ඕන. ඒ හඳුනාගත්තට පස්සේ ඒවා විචක්ෂණශීලී විදියට ඒ අවදානම් කළමනාකරණය කිරීම සඳහා යෝග්‍ය වූ විධිමත් විධික්‍රම ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම. right? ඒවට මොනවද? ඒ අවදානම හඳුනා ගැනීම සහ ඒ අවදානම කළමනාකරණය සඳහා වූ යෝග්‍ය විධික්‍රම ඒවා ක්‍රියාත්මක කිරීමටත් කටයුතු සැලැස්වීමත් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම. ඊළඟ අදාළ ආයතනයේ අභ්‍යන්තර පාලන ක්‍රම. අන්න දැන් අභ්‍යන්තර පාලන ක්‍රම එනවා. මතකද මම මුදල් තරකරන්ගේ පාඩමේදී අභ්‍යන්තර පාලන ක්‍රම කිව්වා? right? මතකද කිව්වා? එතන කියපු අභ්‍යන්තර පාලන ක්‍රම තමයි මෙතනත් ඒවා ඒ විදිහටම අදාළ වෙනවා. අභ්‍යන්තර පාලනය කියන්නේ මොකක්ද? අභ්‍යන්තර පාලනයේ අරමුණු මොනවද? ඒ වෙලාවේ මම කතා කරා මුදල් තරක. ඒවා ආයි මෙතන කියන්න ඕනේ නැහැ. ඒතර අදාළ ආයතනයේ අභ්‍යන්තර පාලන ක්‍රම. internal control mechanisms සහ කළමනාකරන තොරතුරු පද්ධතීන්. ඒ කියන්නේ කළමනාකරන තොරතුරු පද්ධතීන්. මෙතන ළම ගමුකෝ අපි. අභ්‍යන්තර පාලන ක්‍රම සහ කළමනාකරන තොරතුරු පද්ධතීන්. මොනවද මේ කියන්නේ? internal control mechanisms and කළමනාකරන තොරතුරු පද්ධතීන්. information management information systems MIS management information systems කළමනාකරන තොරතුරු පද්ධතින් ප්‍රමාණවත් භාවය. ඒ කියන්නේ ඒකේ ප්‍රමාණවත් වෙන නිසා විශ්වාසනීයත්වය සමාලෝචනය කිරීම. ඒකත් බෝඩ් එකේ වගකීම. දැන් මුදල් සමාගමක මේ කතා කරන්නේ කල්බත් සමාගම මුදල් සමාගමවත් මෙහෙමයි. බැංකුවකත් මෙහෙමයි. විශේෂ බැංකුව වෙන්න පුළුවන් වාණිජ්‍ය බැංකුව වෙන්න පුළුවන්. කොහොම වුණත්. දැන් මුදල් තරකරන්ගෙත් අභ්‍යන්තර පාලන ක්‍රම පිළිබඳ ඒ අධ්‍යක්ෂ මණ්ඩලෙසි ඒ සමාලෝචනය කරන්න ඕන. කළමනාකරන තොරතුරු පද්ධතිය ඒගොල්ලන්ගේ තියෙන්න ඕනේ. ඒ වගේ තමයි. ඒ වගේ මේ මූල්‍ය ඇතුළත් අභ්‍යන්තර පාලන ක්‍රම සහ කළමනාකරන තොරතුරු පද්ධතීන් ප්‍රමාණවත් භාවය adequacy සහ විශ්වාසනීයත්වය reliability සමාලෝචනය කිරීම. ඒවා කලින් කලට සමාලෝචනය කරලා බලන්න මේවා ප්‍රමාණවත්ද? මේවා මේ විදිහට මේ ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? අඩුපාඩු මොනවද තියෙනවද? ආදි වශයෙන් ඒකත් අධ්‍යක්ෂ මණ්ඩලයේ වගකීම. ඊළඟට ඊළඟ කාරණේ ප්‍රතිපත්ති කෙරේ සැලකිය යුතු බලපෑමක් කළ හැකි. ඒ කියන්නේ ආයතනයේ ප්‍රතිපත්ති වලට බලපෑමක් කරන්න පුළුවන් සැලකිය යුතු මට්ටම. කටයුතු මෙහෙවිය හැකි. ලීඩර්ෂිප්ස් වගේ. ව්‍යාපාරික කටයුතු, ඒ කියන්නේ business operations මෙහෙයුම් සහ අවදානම් කරන operations and business operations and risk management. කටයුතු පාලනය කළ හැකි. ව්‍යාපාරික මෙහෙයුම් සහ අවදානම් කළමනාකරන කටයුතු පාලනය කළ හැකි පුද්ගලයන්. ප්‍රධාන කළමනාකරන මඩුල්ල key management personnel KMPs මේකට කෙටියෙන් කියනවා KMPs right KMPs key management personnel right ඒගොල්ලන්ට මොනවද පුළුවන් වෙන්න ඕනේ ප්‍රතිපත්ති කෙරෙහි සැලකිලි බලපෑමක් කරන්න පුළුවන් වෙන්න ඕනේ කටයුතු මෙහෙවන්න පුළුවන් වෙන්න ඕනේ ව්‍යාපාරික මෙහෙයුම් සහ අවදානම් කළමනාකරන පාලනය කළ හැකි පුද්ගලයන් ඒව ගැන බලාගන්න පාලනය කරන්න පුළුවන් ප්‍රධාන කළමනාකරන මඩුල්ල ලෙස හඳුනා ගැනීම සහ ඔවුන් නම් කිරීම. ඒගොල්ලොන්ව හඳුනා ගැනීම සහ ඔවුන් පත් කිරීම නම් කිරීම ඒ කියන්නේ මේ ප්‍රධාන නිලතල වලට නිලධාරී CEO ගේ ඉඳලා Chief Executive Officer ගේ ඉඳලා ඒ පහළට ඉන්න අනික් සියලුම අය ඒ විදිහට හඳුනාගෙන පත් කරලා ඒ වගකීම් පැවරීමේ වගකීමක් තියෙන්නේ අධ්‍යක්ෂ මණ්ඩලය. ඊළඟ කාරණේ අධ්‍යක්ෂ මණ්ඩලයට සහ ප්‍රධාන කළමනාකරන මඩුල්ලට අයත් අධිකාරී බල සීමාවන් authority limits අධිකාරී බල සීමාවන් අධ්‍යක්ෂ මණ්ඩලයේ මෙන්න මේ දැන් අපි කතා කරන විදිහට මේ ආකාරයේ මෙන්න මේ සීමාවන් මේ බලය සහ ප්‍රධාන කළමනාකරන මඩුල්ල කියන්නේ key management persons අයත් අධිකාරී බල සීමාවන් හා ප්‍රධාන වගකීම් නිශ්චය කිරීම areas of authority and key responsibilities ප්‍රධාන වගකීම් areas of authority ඒ කියන්නේ අධිකාරී බලයේ සීමාවන් ප්‍රමාණය අධ්‍යක්ෂ මණ්ඩල මෙන්න මේ බල සීමාව ප්‍රධාන විධායක නිලධාරියා තුළ කළමනාකරන මණ්ඩලේ මෙන්න මේ විදිහට දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත්
බේසිකලි ගත්තොත් ඕන බැංකුවක ඕන මුදල් සමාගමක ඕන කල්බත් සමාගම ඕන ගොඩක් මූල්‍ය ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නේ ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා ඒවා සමාලෝචනය කරලා කලින් කලට ඒවා රිවිව් කරන්න. ඒවා ක්‍රියාත්මක කරන්න ඒවා එක්සිකියුටිව් ෆන්ක්ෂන්ස් ඒවා විධායක කටයුතු කරන්න තමයි ප්‍රධාන කළමනාකරන මඩුල්ලේ ඉන්නේ. ඒ කියන්නේ CEO ඇතුළු අනිත් කාර්ය මණ්ඩලයේ ඉන්නේ. අධිකාරී ප්‍රධාන වකීම් නිශ්චය කිරීම ඒදස් ඒක කිරීම. එතන අදාළ ආයතනයේ ප්‍රතිපත්ති වලට අනුකූලව ඒ ආයතන වල ප්‍රතිපත්ති දිනවනේ අනුකූලව ප්‍රධාන කළමනාකරන මඩුල්ල විසින් අදාළ ආයතනයේ කටයුතු යෝග්‍ය ආකාරයෙන් අධීක්ෂණය කරනු ලබන බවට වගවන්න අර ප්‍රතිපත්ති හදන්නේ බෝඩ් එක ඒවා ඉම්ප්ලිමන්ට් වෙන බවට කොමියුනිකේට් වෙන බවට ක්‍රියාත්මක වෙන බවට වග බලා ගැනීමේ වගකීම තියෙන්නේ ප්‍රධාන කළමනාකරන මඩුල්ලට. එනවා ඔය කියන්නේ වග බලා ගැනීම. රයිට්? ඔය කාරණා ටික තියෙන. ඊට පස්සේ බලමු තව පල්ලෙහාට. ඒ අර්ථයේ 1 අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගැනීම නම් කිරීම සහ පත් කිර ගැනීම සහ ප්‍රධාන කළමනාකරන මඩුල්ල පත් කිරීම. 1. 2 අරමුණු අතර ගැටුම් කළමනාකරණය කිරීම. conflict of interest objectives. අරමුණු අතර ගැටුම් කළමනාකරණය කිරීම. අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා ගැනීම නම් කිරීම සහ පත් කර ගැනීම සහ ප්‍රධාන කළමනාකරන මඩුල්ල පත් කිරීම. මේ කාරණා. අරමුණු අතර ගැටුම් කළමනාකරණය කිරීම. ඊළඟට දුර්වලතාවයන් නිශ්චය කිරීම සහ අවශ්‍ය අවස්ථාවන්හිදී වෙනස්කම් සිදු කිරීම යන කරුණු ඇතුළු යහපාලන පරිචාරණයේ ඵලදායීතාවය කලින් කලට ඇගීමට ලක් කිරීම. දුර්වලතාවයන් නිශ්චය කිරීම. weaknesses අඳුර ගන්න ඕන. සහ අවශ්‍ය අවස්ථාවන්හිදී වෙනස්කම් සිදු කිරීම. එහෙම අඳුරගෙන ඒවා අවශ්‍ය පරිදි වෙනස් කරන්න. අන කරුණු ඇතුළු යහපාලන පරිචාරණයේ ඵලදායීතාව කලින් කලට ඇගීමට ලක් කිරීම. යහපාලනයේ corporate governance වල අදාළ ඵලදායීතාවය efficiency එක කියන්නේ productivity එක කලින් කලට ඇගීමට ලක් කිරීම. ඒ කාරණා තුනක් එතන කතා කරනවා ප්‍රධාන වශයෙන්. ඒ තුන අයිති වෙන්නේ ඒ කාරණා තුන අයිති වෙන්නේ ඔන්න ඔය කියන ප්‍රතිපත්ති වලට අනුකූලව ප්‍රධාන කළමනාකරන විසින් අදාළ ආයතනයේ කටයුතු යෝග්‍ය ආකාරයෙන් අධීක්ෂණය කරන ලබට වග බලා ගැනීම කියන කාරණේ යටතේ. ඊළඟට ප්‍රධාන කළමනාකරන කාර්ය මණ්ඩලය සඳහා යෝග්‍ය වූ අනුප්‍රාප්තික සැලැස්ම succession plan අනුප්‍රාප්තික සැලැස්ම. මොකද අනුප්‍රාප්තික සැලැස්ම කියන්නේ succession plan එක. ප්‍රධාන කළමනාකරන කාර්ය මණ්ඩලය සඳහා යෝග්‍ය වූ අනුප්‍රාප්තික සැලැස්ම. right? මොකද්ද මේ කියන්නේ? අනුප්‍රාප්තික සැලැස්ම. මේක අදාළ වෙන්නේ ප්‍රධාන කළමනාකරන කාර්ය මණ්ඩලය. කියන්නේ CEO. කියන්නේ ප්‍රධාන විධායක නිලධාරී. GM, MD. ඊට පස්සේ DGM. DGM ලා එක්කෙනෙක් හෝ කීප දෙනෙක් ඉන්න පුළුවන්. ඊළඟට ඒ අර්ධේ AGM ලා ඉන්න පුළුවන්. legal chief legal officer, chief risk officer. ඒ අදසෙන් පහළට ප්‍රධාන කළමනාකරන මඩුල්ල ඉන්නවා. right? hierarchy එක මෙහෙම තියෙන්නේ. දුරාවලිය. එතකොට මේගොල්ලන්ට අනුප්‍රාප්තික සැලැස්මක් ගැන මේ කියන්නේ. right? අදාළ ආයතනට පවතින බවට වග බලා ගැනීම. succession plan එකක් තියෙන්න ඕන. තියෙන බවට වග බලා ගැනීමත් අධ්‍යක්ෂ මණ්ඩලයේ වකීම. මොකද්ද මේ succession plan කියන්නේ කියලා අපි පොඩ්ඩක් බලමු. මම බෝඩ් එකේ එන්න පොඩි නෝට් මේ සටහනක් එක මම ඔයාලට පැහැදිලි කරන්නම්. මොකද්ද මේ අනුප්‍රාප්තික සැලැස්ම කියන්නේ කියන එක. right? බෝඩ් එක පේන්න ඕන ඕගලන්ට. පේන්නේ නැත්තම් මට කියන්න. right? බෝඩ් එක. බෝඩ් එක පේනවද? පේනවද? දැන් මම බෝඩ් එක අඳිනකොට ඔයාලට පේන්න ඕන. මේ හරිය clear නේද? අනුප්‍රාප්තික සැලැස්ම ගැන succession plan එක ගැන කියන්නේ නැහැ. මට රෙස්පොන්ස් කරන්න තේනවද? ඔව් රයිට් හරි. එහෙනම් බලන්න මෙන්න මෙහෙමයි ප්‍රධාන කළමනාකරන මඩුල මේ විදිහට කියමු. ඉන්නේ දුරාවලිය hierarchy එක. right? hierarchy එක තියෙන විදිහට කියමු. right. පේනවද ඒක? hierarchy එක පේනවද? ලොකු වැඩිද දන්නේ නැත්තම්. yes right okay. දැන් මේකේ GM නැත්තම් MD නැත්තම් CEO ඔය ඉතින් ඉන්න උඩින් right මේ කියන්නේ ප්‍රධාන කළමනාකරන මඩුල්ල ගැන right එතන මෙයා යටතේ ඉන්න පුළුවන් DGM ලා එක්කෙනයි සමහර 3 දෙනෙක් 4 දෙනෙක් ඉන්න පුළුවන් right දෙක තුන ආදී වශයෙන් මේගොල්ලෝ යටතේ
AGM ලා right 1 2 3 4 ඔය ආදි වශයෙන් ඉන්න පුළුවන්. එහෙම නැන්නේ හයරාකික් GM CEO MD ඉන්නවා. එයාට DGM ලා කීප දෙනෙක් ඉන්නවා. ක්‍රෙඩිට් වලට ඉන්න පුළුවන්, ඔපරේෂන්ස් වලට ඉන්න පුළුවන්. මොනවාද මේ accounts වලට වගේ ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන්. ඊට පස්සේ එයාට AGM ලාත් ඉන්නවා. AGM HR, AGM credit, AGM operations එහෙම ඉන්න පුළුවන්. ඒ වගේම chief legal officer සමහරට AGM කෙනෙක් වෙන්න පුළුවන්. chief risk officer සමහරට AGM කෙනෙක් level එකේ වගේ වෙන්න. ඒව පහළට තියෙනවා. දැන් ඔය කියන අනුප්‍රාප්තික සැලසුම් succession plan එකක් තියෙන බවට වග බලා ගැනීමේ වගකීමක් තියෙන අධ්‍යක්ෂ මණ්ඩලය. දැන් මේ GM මෙයා තව අවුරුද්දකින් වසරක කාලෙකින් එයා රිටයර් වෙන්න හරියට වයස. right within next year he's planning to go out ඒ කියන්නේ retire. එහෙමනම් අධ්‍යක්ෂ මණ්ඩලයට වගකීමක් තියෙනවා. ඔය කියන අනුව succession plan එකක් තියෙනවනේ suitable කෙනෙක් මේ පොසිෂන් එකට මේ DGM අතර ඉන්නවා. වයස තියෙන කාර්යක්ෂම ඒකට ගැළපෙන ඒ වගකීම් දරන්න පුළුවන් ඒවා මෙහෙවන්න පුළුවන් මට්ටමේ කෙනෙක් මේ DGM ලා තුන් දෙනෙක් ඉන්නවා. මේ අතර ඒ අතර ඉන්නවා. එහෙම ඉන්නම් ඒගොල්ලෝ අඳුරගෙන ඉන්නවා අධ්‍යක්ෂ මණ්ඩලය. yes A නැත්නම් B නැත්නම් C ආදි වශයෙන් අඳුරගෙන ඉන්නවා. right එහෙම නැත්නම් ඒගොල්ලෝ හිතලා තියෙන්න ඕන අපි කෙලින්ම GM කෙනෙක් MD කෙනෙක් හයර් කරනවා එළිය. පේපර් එක දාලා ඇඩ්වයිස් කරලා ඉන්ටර්විව් එකක් තියලා performance බලලා එයාගේ අනිත් track record බලලා වෙන කෙනෙක් ඒ වගේ මේක හෝ මේක ඔප්ෂන් එහෙම තියෙනවා. ඒ වගේ පහලට හැම එකක් ගැනම මේ වගේ එහෙම succession plan අනුප්‍රාප්තික සලස්ම අනුප්‍රාප්තික කියන්නේ කෙනෙක්ගෙන් පස්සේ එතන පත් වෙන කෙනා. GM MD කියෝ තීරණ දෙන්න කෙනා. මේ හොරලි රිටයර් මේ එයා මෙයාට කලින් සමහර මේ කෙනෙක් රිටයර් වෙන්න පුළුවන් DGM කෙනෙක්. එහෙම වුණොත් AGM ළඟින් කවුද මෙතෙන්ට සූට් වෙන කෙනා. එහෙම ප්‍රමාණවත් මේගොල්ලෝ වයසක අය නම් එහෙම ඒ වගේ එහෙම තියෙන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා. ඔන්න ඕක තමයි succession plan එක කියන්නේ. හරිද? clear දෙක. clear to all. succession plan එක කියන එක ඒ අදහස concept එක පැහැදිලිද? succession plan. clear? කො response ගන්නටක් ගාලා. ඒක ඉවර ගන්න පුළුවන්. ඔව් clear right. පියුමි right. හසිනි right okay right fine. හරි අපි පාඩමට යමු. දැන් මෙන්න මේ කියන අනුප්‍රාප්තික සැලැස්ම succession plan අදාළ ආයතන පවතින බවට වග බලාගෙන එහෙම එකක් තියෙන්න ඕනේ. එහෙම plan එකක් තියෙන්න ඕනේ. ඒක නිකන් document ඒ කියන්නේ මේ කොහරි තැනක record දෙලා තියෙන්න ඕනේ years. Now the present MD is planned to go out in next year 2022. So we have identified this person for this place. අපි මෙයා අඳුරගෙන ඉන්නවා මෙතෙන්. Likewise all the other places and especially for the key management ඔක්කොම මේ ප්‍රධාන කළමනාකරන මඩුල්ල වෙනුවෙන් මේ වගේ අනුප්‍රාප්තික සැලසුමක් තියෙන බවට බග බලා ගන්න ඕන. ඊළඟට ප්‍රතිපත්ති සමාලෝචනය පොලිසි රිවිව් කරන්න ඕන. ප්‍රතිපත්ති සමාලෝචනය. ඒ කියන්නේ ඕනම ආයතනයක නිශ්චිත ප්‍රතිපත්ති හැමදාම එකම විදිහට තියෙන්නේ නැහැ. රටේ ලෝකේ තත්ත්වයන් වෙනස් වෙනවා. ආර්ථික තත්ත්වයන් වෙනස් වෙනවා. තරඟකාරීත්වය වෙනස් වෙනවා. තාක්ෂණය දියුණු වෙනවා. ඒ වගේම සමාජ තත්ත්වයන් වෙනස් වෙනවා. සමාජයේ ප්‍රගමනය වෙනවා, දියුණු වෙනවා. දැන් මේවා ගැන කොවිඩ් වගේ වසංගත එනවා. නොඑක් ප්‍රශ්න ලෝකේ පුරාම තියෙනවා. මේ අනුව අදාළ ප්‍රතිපත්තීන් කලින් කාලට ඒ අවශ්‍යතාවය වෙනුන සමාලෝචනය කරන්න ඕන. ඒ වෙනස් වෙන්න ඕනද නැද්ද කියලා. sannivedana මාර්ග ඇති කිරීම. ඒ කියන්නේ communication methods communication මාර්ග ඇති කිරීම සහ ආයතනික අරමුණු අත්පත් කර ගැනීමේ ප්‍රගතිය විමර්ශනය කිරීම. ආයතනික අරමුණු ආයතනට අරමුණු තියෙනවා ඉලක්ක goals ඒවා විමර්ශනය කරන්න ඕන. මොනවද? ආයතනික අරමුණු අත්පත් කර ගැනීමේ ප්‍රගතිය විමර්ශනය සහ නිතිපතා ප්‍රධාන කළමනාකරන කාර්ය මණ්ඩලය සමග රැස්වීම පැවැත්වීම. කවුද මේ රැස්වීම පවත්වන්නේ? අධ්‍යක්ෂ මණ්ඩලය. බෝඩ් ඔෆ් ඩිරෙක්ටර් හැමදාම නෙවෙයි. මාසයකට දෙකකට සැරයක් ඒක කමිටිස් තියෙනවා. අපි දැන් ඉස්සරහට කතා කරනවා. ප්‍රධාන කමිටු කතා කරනවා මේ පාඩම ඇතුලේ තියෙනවා. ඒ වගේ අයත් එක්ක නිරන්තර සබඳතාවයෙන් අධ්‍යක්ෂ මණ්ඩලය පවත්වනවා. අධ්‍යක්ෂ මණ්ඩල සබ් කමිටි කියන්නේ උප කමිටු තියෙනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන්ගෙන් සමන්විත වන්නා වූ සබ් කමිටිස් ඒවා තියෙනවා. ඒ වගේ එන්න පුළුවන්. ඊට පහළ කළමනාකරන මඩුල්ල මට්ටමේ ඉන්න කමිටු තියෙනවා. ක්‍රෙඩිට් කමිටිය වෙන්න පුළුවන්,
එතකොට වෙන රිස්ක් මොනහරි රිස්ක් කමිටි එකක් වෙන්න පුළුවන්, ක්‍රෙඩිට් කමිටි එකක් වෙන්න පුළුවන්. යාදීසේ වෙනත් කමිටි තියෙනවා. ඒ වගේ ඒවගොල්ලෝ එක්ක නිතර සම්බන්ධතාවයන් පවත්වන්න රැසීම් පවත්වන්න ඕනේ. මේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සංවේදන මාර්ග ඇතිරීම ගැන ආයතන අරමුණු අත්පත් කර ගැනීම ප්‍රගතිය විමර්ශන සම්බන්ධයෙන් එහෙම කලින් කාලට තියෙනවා. නියාමන විධානයන් අවබෝධ කරගන්න. නියාමන regulatory directions විධානයන් orders. ඒ කියන්නේ කවුද දැන් බැංකුව වලට මූල්‍ය ආයතන වලට ඒ වගේම කල්බදු ආයතන වල regulatory විධානයන් දාන්නේ කවුද? මහ බැංකුව. ඒ විධාන නියාමන විධානයන් අවබෝධ කර ගැනීම වක්කීමත් අධ්‍යක්ෂ මණ්ඩලය තියෙනවා. ඒවා නිකුත් කරාම අධ්‍යක්ෂ මණ්ඩලය ඉස්සෙල්ලා මේ බලලා හොයලා කියවලා අවබෝධ කරගෙන මේ අධ්‍යක්ෂ මණ්ඩලය සාකච්ඡා කරලා මේ කොහොමද අපි ක්‍රියාත්මක කරන්නේ, කොයිතරම් දුරකටද, කොයිතරම් මට්ටමකටද, සම්පූර්ණයෙන්ම කරන්න ඕනද, එකවරම ඔක්කොම කරා ඒ ආදී වශයෙන් මේ දේවල් තීරණය කරන්න ඒවා අවබෝධ කරගෙන. බාහිර විගණන සේවා ලබා ගැනීමේදී සහ අධීක්ෂණය කිරීමේදී නිසි අවබෝධයකින් කටයුතු කිරීම. external audit services බාහිර විගණන සේවා ලබා ගැනීමේදී සහ අධීක්ෂණය කිරීම ඒවා සුපර්වයිස් කිරීමේදී නිසි අවබෝධයකින් කටයුතු කිරීම. ඒ කියන්නේ හරි අවබෝධයකින් කටයුතු කරන්න ඕන. එතකොට ඔන්න ඔය කාරණා ටික අපි ඔක්කොම තාම කතා කරන්නේ පළවෙනි කාරණේ. පේන ඕගොල්ලෝ මේ පොයින්ට් එක. එකනේ දෙකට දැනුයි ආවේ. එක යට දෙවිවන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වකීම් එක තමයි ඔය කිව්වේ. ඒ කියන්නේ මොනවාද? ආයතනයේ සුරක්ෂිත පැවැත්ම හා ශක්තිමත්භාවය වර්ධනය කිරීම සඳහා ගන්න ඕන ක්‍රියාමාර්ග ඔය කිව්වේ. ඒ සම්බන්ධයෙන් අධ්‍යක්ෂ මණ්ඩලයේ වකීම් පළවෙනි කාරණේ. රයිට්. ඊට අපිට දෙවෙනි කාරණේට යන්න පුළුවන්. මේකෙන් පස්සේ දෙවෙනි එක තියෙනවා. ඉතින් ඊළඟට අපි එනවා මෙම විධානයේ නියම කර ඇති ආකාරය. මේක දැන් මේ විධානයේ මහ බැංකුවෙන්නේ පළවන්නේ. මේකේ නියම කර ඇති ආකාරයට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Chief Executive Officer CEO නැත්නම් MD නැත්නම් GM පත් කිරීමත් ඔවුන්ගේ කාර්යයන් වකීම් නිශ්චය කර අනුමත කිරීමත් කළ යුතුයි. ඒ කියන්නේ මොකද්ද මේකෙන් තේරුම් ගන්න තියෙන්නේ? අර පළවෙනි කාරණේට කියපු ආයතනයේ සුරක්ෂිත පැවැත්ම හා ශක්තිමත් භාවයෙන් අර කියපු කාරණා ඔක්කොම කරන්න ඕනේ. පොයින්ට්ස් බුලට් පොයින්ට්ස් 10ක් 12ක් කිව්වා. ඊළඟට මේ විධානය නියම කළ තියෙන ආකාරයට අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී පත් කිරීම. චෙයාමන් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කරන්න ඕන චෙයාමන් අපොයින්ට් කරන්න. අධ්‍යක්ෂ මණ්ඩලයේ සමාජිකයන් කෙනෙක්. සහ CEO අපොයින්ට් කරන්න එයා අධ්‍යක්ෂ මණ්ඩලයේ කෙනෙක් වෙන්නේ නැහැ. එයා ප්‍රධාන විධායක නිලධාරී. පත් කිරීමත් ඔවුන්ගේ කාර්යයන් වකීම් නිශ්චය කර අනුමත කිරීමත් ඒගොල්ලන්ගේ රෝල් එක responsibilities මොනවද කියලා අනුමත කරලා නිශ්චය කරලා අනුමත කිරීමත් කරන එකත් අධ්‍යක්ෂ මණ්ඩලයේ වකීම. right දැන් අපි මේ වෙනකන් අපි කතා කරා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මම මොකද්ද කියන්න උත්සාහ කරන්නේ කියලා. මේක දීර්ඝව තියෙනවා පල්ලෙහාට තව අපිට දැන් ලබන සතියේ කතා කරන්න වෙනවා. මේක ඉතුරු ටික පල්ලෙහාට තියෙනවා මේ කාරණා මෙහෙම කතා කරන් ගිහිල්ලා ඊට පස්සේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම ගැන තියෙනවා. අධ්‍යක්ෂවරුන්ගේ යෝග්‍යතාවය හා උචිත බව ඇගීමේ නිර්ණායක තියෙනවා. ෆිට් ඇන්ඩ් ප්‍රොපර් ගයිඩ්ලයින් තියෙනවා. අපි වෙන මේවත් කතා සභාපති හා ප්‍රධාන නිලධාරී රෝල් එක මොකක්ද කියලා වෙනම කතා කරනවා. ඊළඟට අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය ගැන කතා කරනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ පත් කළ යුතු කමිටු ගැන කතා කරනවා. ඒක විගණන කමිටුව. ප්‍රධාන සමිති කමිටු දෙකක් ගැන අපි අවධානය යොමු කරනවා. විගණන කමිටුව ඒකාබද්ධ අවධානය කළා කරන කමිටුව. ඒගොල්ලන් මොනවද ඒවයි අට ඇතුළත් වෙන කාරණා මොනවද කියලා කතා කරන මේ ආදී කරුණු රාශියක් අපිට කතා කරන්න තියෙනවා. ඒක අපි ලවන සතියේට කල් දානවා. මොකද දැන් අපේ කාලය අවසන් වෙගෙන යන නිසා. රයිට් අපිට තව ඉතා පොඩි වෙලාවක් වගේ තියෙන්නේ. විනාඩි 2-3ක වගේ වෙලාවක් තියෙනවා. ඒකනම් මෙන්න මේ කාරණා මේක ඉතුරු ටික කියව ගන්න ඕගොල්ලෝ. කියවගෙන ඉන්න මීට අමතරව ලබන සතිය වෙනකොට තව ගයිඩ්ලයින්ස් ඩිරෙක්ෂන්ස් ටිකක් එනවා මහ බැංකුවෙන් යවලා තියෙන මුදල් සමාගම් වලට. රයිට්. දැන් අපි මේ මතක තියාගන්න අපි මේ කතා කරේ ආයතනික යහපාලන විධානය කල්බදු මූල්‍ය කරන ආයතන වල කියලා මේ නම තියෙන්නේ. නමුත් මම මුලින් ඉඳලම කිව්වා කීප වතාවක් කිව්වා නැවත නැවතත් කියනවා. ආයි මේ පාඩම ඉවර කළත් මම කියනවා මතක තියාගන්න මේ කරුණුම තමයි කල්බදු මූල්‍ය කරන ආයතනික යහපාලන විධානයේ තියෙන්නේ. මුදල් සමාගම් ආයතනික යහපාලන විධානයේ තියෙන්නේ. බැංකු වලට අදාළවන්නා වූ ආයතනික යහපාලන විධානයේ තියෙන්නේ මේවම තමයි. මේ කරුණු වල වෙනසක් නැහැ. වෙනස් වෙන්නේ අදාළ වර්ෂය සහ අංකය විතරයි. ඒ නිසා මතක තියාගන්න මේ කරුණු වලින් කල්බදු මූල්‍ය කරන කියලා ඇහුවත් මුදල් සමාගම් කියලා ඇහුවත් බැංකුව අහන එකක් නැහැ ගොඩක් නේද බැංකුව කියලා ඇහුවත් ඕගොල්ලන්ට මේ කරුණු තමයි කතා කරන්න. ඒ නිසා ඒක ගැන පැටලෙන්න එපා. ඒ ගැන බොරි වෙන්න එපා ඕගොල්ලෝ. හරි? ඒක පැහැදිලිව තේරුම් ගන්න අවශ්‍යයි. එතන මම උදේම අද වේල පහින්ම
ඔයගොල්ලන්ට මෙච්චර කල් කරපු පාඩම් වල සමරි එකක් කරා. තව අපිට කරන්න තියෙනවා පාඩම් අර විශ්‍රාම වැටු පරමුදල් ටික කරන්න තියෙනවා. ඒ වගේම ග්ලෝබල් ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් කරන්න තියෙනවා. මේක ඉතුරු ටික කරන්න තියෙනවා. තව යහපාල මේ තව විධානයන් නියෝගයන් කීපයක් තියෙනවා. තව කුඩා පාඩම් කීපයක් තියෙනවා. ඒවත් මම කීපයක් ලබා දුන්න ඔෆිස් එකට ලැබෙන්න සලසන් ඔයගොල්ලන් ලැබෙන්න කියලා. ඒව ටික සහ මේ ප්‍රශ්න වලට උත්තර කතා කරන්න තියෙනවා. අපිට papers කීපයක් අඩුම තරමේ last 4 exam වලත් papers ටික අපි discuss කරන්න ඕන. පහුගිය මේ විභාග 4ක දැන් මේ පාර ඒකාබද්ධ කළ තිබ්බ 2020 මාර්තු හා සැප්තැම්බර් විභාග එකට කරලා තිබ්බ එක විභාගයක් හැදී ඒ පේපර් එකයි ඊට උඩින් 2019 සැප්තැම්බර් මාර්තු එක්සෑම් එකයි 2018 සැප්තැම්බර් එක වගේ අවසන් විභාග 4කවත් පේපර්ස් අපි සාකච්ඡා කරන්න සමහර එකම ටොපික් එකකින් ආව ප්‍රශ්න තියෙනවා නම් අපිට එකම ක්වෙස්චන් එක නම් ඒක එකක් කතා කරලා අනිත් ඒවා කතා නොකර ඉස්සරහට යන්න පුළුවන්. ඒතර සමහර වෙලාව වෙනස් වෙලා තිබුණොත් ඒවා සම්පූර්ණ කතා. ඒකටත් අපිට දවසක් දෙකක් විතර යයි. ඒ නිසා ඒ සියලුම දේවල් වලට ඔයගලන්ට ඉදිරියේ සහභාගී වෙන්න කියලා මම යෝජනා කරනවා. මොකද මෙච්චර දවස් හිටියා වගේ මේ ඉතුරු දවස්වල දිගටම දැන් මේනොට දැන් 20 ගාණක් හිටියා. දැන් ඉන්නේ 14යි. මොකද දැන් ක්ලාස් එක ඉවරන කියලා දන්නවා. ඉතින් දුවනවා. ඉතින් මම හිතන්නේ ඕගොල්ලන්ට උසස් සාමාර්ථ ගන්න අවශ්‍ය නැහැ. AS Bs වලට යන්න ඕන නම් දිගටම අපේ ඉතුරු සති කීපෙත් මේ පාඩම් කරලා ඉන්න සහ මම ඒවල තියෙන ප්‍රශ්න පත්‍රේ තනියෙන් උත්සාහ කරන්න උත්තර හොයාගන්න පුළුවන්ද කියලා. අපි අදට ක්ලාස් එක ඉවර කරනවා. right. බොහොම ස්තුතියි.